සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා කුලුණු මෙන් සත වෙත පතල නැන සව් පදරුත හෙලි කල ලොවට සෙත නිතර නමදිම් මුනිදු සරණත ලංකර සසරහිම් දුරුකර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ සතහට පිළිසරණ වන්දිම් අදරින් අරි සංගගන සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨහි භික්ඛවේ අංගේහි සමන්නාගතස්ස උපාසකස්ස ආකංඛමානෝ සංඝෝ පත්තං නික්කුඤ්ජේය කතමේහි අට්ඨහි භික්ඛූනං අලාභාය පරිසක්කති භික්ඛූනං අනත්ථාය පරිසක්කති භික්ඛූනං අවාසාය පරිසක්කති භික්ඛූනං අක්ඛෝසති පරිභාසති භික්ඛු භික්ඛූහි භේදේති බුද්ධස්ස අවන්නං භාසති ධම්මස්ස අවන්නං භාසති සංඝස්ස අවන්නං භාසති ඉමේහි කෝ භික්ඛවේ අට්ඨංගේහි සමන්නාගතස්ස උපාසකස්ස ආකංඛමානෝ සංඝෝ පත්තං නික්කුඤ්ජේයාති අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් සිත්නෙත් අසපුවෙන් මිහිරි බණපදයක් අසන්නට සූදානම් වන හැම දෙනාගේම ජීවිත දහම් සුවයෙන් සුවපත් වෙත්වා කියලා මම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අද මේ උතුම් ධර්ම දාණය ලබා දෙන්නේ අංක 234න් එක දළදාගම පදිංචි භාග්‍යාපතිරණ කාංචනා දිසානායක සුරංගී සෝමරත්න සුරංගී විජේකෝන් යන මේ පින්වත් පිරිස ඒ හැම දෙනාටම මේ ධර්ම දාණය ශාන්ත අමා නිවන් පිණිස වේවා කියලා අපි ආශිර්වාද කරනවා තුන් ලෝකයක් අනන්ත ගුණ සුවඳින් සනහා වදාළ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් වදාරනවා සමනෝති භික්ඛවේ තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස මහණෙනි මේ ලෝකේ ශ්‍රමණ යන් වහන්සේ කියලා යමෙකුට යම් උතුමන් වහන්සේ කෙනෙකුට ව්‍යවහාර කරනවා නම් ආමන්ත්‍රණය කරනු ලබනවා නම් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි සැබෑම ශ්‍රමණයන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කළ යුත්තේ බ්‍රහ්මනෝති භික්ඛවේ තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස මහණෙනි මේ ලෝකේ සැබෑම
බ්‍රහ්මණයා කියලා ආමන්ත්‍රණය කළ යුත්තේ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට. වේදගූති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. සැබවින්ම වේදගූ ප්‍රඥාවෙන් පරතරයට පැමිණි උතුමන් වහන්සේ කියලා යම් උතුමන් වහන්සේ කෙනෙකුට ආමන්ත්‍රණය කළ යුතුය නම් ඒ තථාගතයන් වහන්සේටයි එලෙසින් ආමන්ත්‍රණය කළ යුත්තේ. භිසක්කෝති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. අනුත්තර වූ වෙදදුරාණන් වෛද්‍යවරයාණන් කියලා යමෙකුට ආමන්ත්‍රණය කරනු ලැබේ නම් ඒ භාග්‍යවතුන් වහන්සේටයි අනුත්තර වූ වෛද්‍යවරයා කියලා කියන්නේ. නිම්මලෝති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. නිර්මල වූ උතුමන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේටමයි. විමලෝති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. විමල වූ උතුමන් වහන්සේ විමලයන් වහන්සේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේටමයි. ඥානීති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. මහණෙනි ඥානීවරයන් වහන්සේ ඥානී වූ උතුමන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටමයි. විමුත්තෝති භික්කවේ තථාගතස්සේ තං අධිවචනං. මහණෙනි සැබවින්ම හැම දුකින් මිදුන උතුමන් වහන්සේ විමුක්තයන් වහන්සේ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටමයි. මේ විදිහට සිරි මුව මඩලින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් වූ ජීවිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින්ම වදාරනවා. ඒ සෑම නමකින්ම ආමන්ත්‍රණය කරන්නේ මේ ලෝකේ පහළ වූ අනධීවර ශාස්ත්‍රූන් වහන්සේ වන ඔබෙත් මගෙත් බුදුරජාණන් වහන්සේ. ශ්‍රමණයන් වහන්සේ කියලා වන්දනා කරන්න, බ්‍රහ්මණයන් වහන්සේ කියලා වන්දනා කරන්න, වේදගූ උතුමන් වහන්සේ, භිසක්කයන් වහන්සේ, නිර්මලයන් වහන්සේ, විමලයන් වහන්සේ, ඥානීන් වහන්සේ, විමුක්තයන් වහන්සේ කියලා වන්දනා කරන්න ඒ සිරිපාභියස බුදුරජාණන් වහන්සේ වදාරනවා. යං සමනේන පත්තම්බං බ්‍රහ්මනේන වුසීමතා. යං වේද ගුණා පත්තම්බං භිසක්කේන අනුත්තරං. යං නිම්මලේන පත්තම්බං විමලේන සුධීමතා. යං ඥානිනා පත්තම්බං විමුත්තේන අනුත්තරං. සෝහං විජිත සංගාමෝ මුත්තෝ මෝචේමි බන්ධනා. නාගෝමි පරමෝදන්තෝ අසේකෝ පරිනිබ්බුතෝ. බ්‍රහ්මන වූ සංසාර ගමන නිමා කළ පිරිපුන් බ්‍රහ්මචර්යාවකින් ශාන්ත නිවනට වැඩම කළ ඥානෙහි කෙළවරටපත් සියලු ඤෙය්‍ය ධර්මයන් පරතරයට අවබෝධ කළ අනුත්තර වූ ශාන්තියට පැමිණි විමල වූ මනානුවණ ඇති නිර්මල වූ ශාන්ත නිවනට පැමිණි ඥානී වූ මනා විමුක්තියෙන් මිදී ගිය අනුත්තර සම්මා සම්බෝධියට පැමිණි ඒ බුදුරජාණන් වහන්සේ දිනන ලද කෙලෙස් සංග්‍රාම ඇතිසේක. ඒ භව බන්ධනයෙන් මිදුණා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අකම්පිත හස්ති රාජයෙක් සදිසිව, සිංහ රාජයෙක් සදිසිව සියලු කෙලෙසුන් නසා දමා පිරිනිවනින් සැනසුණා කියන එකයි ඒ මිහිරි බුද්ධ වචනයේ තේරුම. ඒ මිහිරි බුද්ධ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. පින්වත්නි, එවන් ආශ්චර්යමත් වූ බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා එබඳු පාරිශුද්ධ ධර්මයක ඇසුර ලබාගෙන අනුත්තර වූ මහා සංඝරත්නයෙහි අවවාද අනුශාසනා මත පිහිටා යම් කිසි කෙනෙකුට ජීවිතයේ එක නිමේෂයක් ගෙවා දමන්න ලැබෙනවා නම් එයා පුදුම පිනක් කරපු කෙනෙක් හැටියටයි මේ ධහම තුල හඳුන්වන්නේ. අද වගේ දවසක මා ඔබට මේ මිහිරි ධර්ම දේශනාවේදී කියා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නොමනාව පිළිපදින උපාසකයෙක් උපාසිකාවක් කියන්නේ කවුද? එබඳු උපාසකයෙක් උපාසිකාවක් සඳහා මහා සංඝරත්නය විසින් ලබා දිය යුතු දඬුවම කුමක්ද කියන මෙන්න මේ කාරණයයි අද මේ උතුම් ධර්ම දේශනාවේදී තෝරා පහදා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ.
භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අට්ඨයි භික්කවේ අංගේහි සමන්නාගතස්ස උපාසකස්ස ආකංකමානෝ සංඝෝ පත්තං නිකුජ්ජය. මහණෙනි, කරුණු 8කින් යුක්ත උපාසකයාට හෝ උපාසිකාවට සංඝ රත්නය කැමති වේ නම් පත්ත නිකුජ්ජන කර්මය කළ යුතුය. කුමක්ද පත්ත නිකුජ්ජන කර්මය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගිහියන්ට ලබා දෙනු ලබන දඬුවමට තමයි පත්ත නිකුජ්ජන කර්මය කියලා කියන්නේ. හික්මීමක් නැති ගිහියැත්තෝ හික්මවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ පනවා වදාළ දඬුවමක්. එය පළමු කොටම පැනෙව්වේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේට බොරුවෙන් චෝදනාවක් කරපු වඩ්ඩ කියන ලිච්ඡවි පුත්‍රයාට තමයි ඒ දඬුවම පැමිණෙව්වේ. ඒ දඬුවම පැමිණවීම සඳහා වැරදි 8ක් තියෙනවා. ඒ වැරදි 8 කළොත් තමයි ඒ දඬුවම පනවන්නේ. අට්ඨයි භික්කවේ අංගේ සමන්නාගතස්ස කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ අන්න ඒ අංග 8. මොනවද ඒ අංග 8? භික්ඛූණං අලාභාය පරිසක්කති. භික්ෂූන් වහන්සේලාට අලාභ කිරීම පිණිස යම් ගිහියැත්තෙක් උත්සාහවත් වෙනවා නම් කුමක්ද අලාභ කිරීම කියලා කියන්නේ? භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් විනාශ කරනවා. භික්ෂූන් වහන්සේට ලැබෙන දානි වේල වළක්වනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න සේනාසන, ස්වාමින් වහන්සේලාට අයිති වෙලා තියෙන සංඝ රත්නයට අයිති වෙලා තියෙන සංඝ සතු දීපල මේ දේවල් විනාශ කරනවා. භික්ඛූණං අලාභාය පරිසක්කති කිව්වේ ඒකයි. භික්ෂූන් වහන්සේලාට අලාභයන් සිද්ධ කරනවා. සිව්පසය වළක්වාලනවා. ඊළඟට භික්ඛූණං අනත්ථාය පරිසක්කති. භික්ෂූන් වහන්සේලාට අනර්ථ කරන්නට උත්සාහවත් වෙනවා. නොඑක් විදිහට අනර්ථයන් එළවන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ ජීවිතවලට නොඑක් විදිහට කරදර පමුණුවනවා, හිංසා පමුණුවනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට නිදහසේ පිණ්ඩපාතයක වඩින්න දෙන්නේ නැහැ. ඒ වගේම අභූත චෝදනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාගේ ජීවිතවලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහලා උන්වහන්සේලාගේ ජීවිත අවුල් කරන්න කටයුතු කරනවා. විවිධ උපක්‍රම මගින් මහා සංඝරත්නයට නැත්තම් භික්ෂූන් වහන්සේලාට අනර්ථ කරන්න යම් ගිහියෙක් පෙළඹෙනවා නම් ඊළඟට භික්ඛූණං අවාසාය පරිසක්කති. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි වාසය නොකළ හැකි ආකාරයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ස්වාමින් වහන්සේ නමක් සේනාසනයක වැඩ ඉන්නවා. උන්වහන්සේට තර්ජනය කරනවා, බියවද්දනවා. ඇතැම් විට ස්වාමින් වහන්සේලාට පහර දෙනවා. ඔය වගේ දේවල් කරනවා. ඇතැම් ශික්ෂණයක් නොලැබූ සද්ධර්මයේ නොපිහිටපු ගිහියැත්තෝ. ආන්නේ අයට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ පත්ත නිකුජ්ජන කර්මය කරන්න කියලා. ඊළඟට භික්ඛූණං අක්කෝසති පරිභාසති. භික්ෂූන් වහන්සේලාට නොඑක් විදියට ආක්‍රෝෂ කරනවා, පරිභව කරනවා. විවිධාකාරයෙන් නපුරු වචන කියනවා, අභූත චෝදනා කරනවා, බ්‍රහ්මචර්යාවෙන් චෝදනා කරනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට පරුෂ වචන කියලා බැනවදිනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලාට ප්‍රසිද්ධියේ කවුරු හරි කෙනෙක් විවේචන කරනවා. එහෙම ගිහියත්ව විවේචන කරනවා. ඒ වගේම සංඝ රත්නයේ දොස් නුගුණ හොයා එව්වා මතු කර භික්ෂූන් වහන්සේලා පිළිබඳව බොහෝ දෙනාගේ සිත්වල අපහැදීමක් ඇති කරන්න කටයුතු කරනවා. ආන්නේ මයටත් බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙකී විනය කර්මය සිද්ධ කරන්න දඬුවමක් ලෙස කියලා. ඊළඟට භික්ඛූහි භේදේති. භික්ෂූන් වහන්සේලා අතර භේද බින්නකම් ඇති කරනවා. කේලාම් කියලා ඒ ස්වාමීන් වහන්සේලා අතර හිත් අමනාපකම් ඇති කරනවා යම් ගිහියෙක්. නොඑක් විදිහේ දේවල් සත්‍ය කාරණා වේවා අසත්‍ය කාරණා වේවා මේ ආරාමයෙන් විමසගෙන ගිහිල්ලා තවත් තැනක කියනවා. එහෙම කියලා සමහර විට ආරණ්‍ය ස්වාමීන් වහන්සේලාගේ දොස් පන්සලේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියනවා. පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ දොස් ආරණ්‍ය ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියනවා. මෙහෙම කියලා මේ දෙපිරිස අතර භේද බින්නකම් යම් ගිහි කෙනෙක් ඇති කරනවා නම් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා බුද්ධස්ස අවන්නම් භාසති. බුදුරජාණන් වහන්සේට දොස් කියනවා, නුගුණ කියනවා. භාග්‍යවතුන් වහන්සේට අපහාස කරනවා. යම් ගිහියෙක් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට තරම් සැහැසි වෙනවා නම්, කට අරිනවා නම් ධම්මස්ස අවන්නම් භාසති. ධර්ම රත්නයට නුගුණ කියනවා නම්, ධර්මයේ වැරදි කියනවා නම්, ධර්ම රත්නයේ සැබවින්ම ඇති වරදක් නැහැ. ධර්ම රත්නය කියන්නේ අති පාරිශුද්ධ වස්තුවක්. නමුත් වැරදි හොයන කෙනෙකුට තමන්ගේ අනවබෝධය නිසා,
තමන්ගේ දුෂ්ප්‍රඥ භව නිසා, තමන්ගේ අශ්‍රද්ධාව නිසා ඇතැම් කරුණු ඒ ඇත්තන්ට වරදවා වැටහෙන්න පුළුවන්. ඉන් අනතුරු ඒ ඇත්තෝ දොස් කියනවා. ඒ වගේම සංඝස්ස අවන්නම් භාසති, සංඝ රත්නයේට දොස් නුගුණ පතුරමින් යනවා. සංඝ රත්නයේ නුගුණ කියනවා. ඉමේහි කෝ භික්කවේ අට්ඨංගේහි සමන්නාගතස්ස උපාසකස්ස ආකංකමානෝ සංඝෝ පත්තන් නිකුජ්ජෙය්‍ය. මහණෙනි, මෙන්න මේ අංග 8න් යුක්ත ගිහියා, මෙන්න මේ අංග 8 යම් ගිහියෙකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ ඇත්තට පාත්‍ර නිකුජ්ජන කර්මය සිද්ධ කරන්න කියන එකයි ඒ බුද්ධ වචනයේ තේරුම. පත්ත නිකුජ්ජන කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි පාත්‍රය මුනින් නැවීම කියන අර්ථය. යම්කිසි ගිහි කෙනෙක් ඔය කියපු කරුණු 8 අතුරෙන් යමක් කළා නම් අන්නේ වෙලාවේ සංඝ රත්නේ, ඒ ගම්මානයේ සිටින හෝ ඒ ආරාමයේ සිටින හෝ සංඝ රත්නේ එකතු වෙලා සීමා මාලකයක් තුල කර්ම වාක්‍යයක් කියලා තමයි මේ පත්ත නිකුජ්ජන කර්මය කරන්නේ. එයින් අදහස් කරන්නේ අසවල් ගිහියත්තා සංඝයා කෙරේ මෙන්න මෙහෙම නොමනාව පිළිපදිනවා. එනිසා මින් මතු සංඝ රත්නේ විසින් ඒ ගිහියත්තට එහෙම නැත්නම් ඒ ගිහියත්තන්ට පත්ත නිකුජ්ජන කර්මය සිද්ධ කරනවා. ඒ පත්ත නිකුජ්ජන කර්මය සිද්ධ කළාට පස්සේ සියලුම ස්වාමින් වහන්සේලා විසින් පාත්‍රය මුනින් නැව්වා වෙනවා. ඒ කියන්නේ ඒ ඇත්තන් පූජා කරන දානය, චීවර, සේනාසන, ගිලම්පස මේ සිව්පසය පිළිගනු ලබන්නේ නැහැ. එකම භික්ෂුවකටවත් ඊට පස්සේ ඒ තැනැත්තා පූජා කරන දෙයක් පිළිගන්නට බෑ. සංඝයා විසින් ඒ පත්ත නිකුජ්ජන කර්මය කළාට පස්සේ ඒ උපාසකයා තමන්ගේ වැරද්ද තේරුම්ගෙන, තමන්ගේ වැරද්ද හදාගෙන නැවත සංඝ රත්නයේ ඉදිරියට ඇවිල්ලා සමාව ඉල්ලාගෙන හිටියොත්, නැවත වතාවත් සංඝයා එකතු වෙලා සීමා මාලකයකදී ඒ පත්ත නිකුජ්ජන කර්මය සංසිඳවනවා. ඒ කියන්නේ ඒ නිකුජ්ජන කර්මය අහෝසි කරලා එයාට නැවත වතාවක් සංඝ රත්නයට සිව්පසයේ පූජා කිරීමට අවස්ථාව සලසලා දෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ගිහියන්ට පනවලා තියෙන එකම දඬුවම තමයි මේ දඬුවම. වෙන කිසිම දඬුවමක් ගිහියන්ට පනවන්නට බෑ. වෙන කිසිම දඬුවමක් භික්ෂූන් වහන්සේලා විසින් ගිහියන්ට නොකළ යුතුයි. බලන්න, බුදුරජාණන් වහන්සේ බොහොම අහිංසක දඬුවමක් පනවන ගිහියන්ව සකස් කරගන්න, සංවර කරන්න. ඒ වගේම මෙන්න මේ කියන කරුණු යමෙකුගේ ජීවිතයේ තියෙනවා නම් මේ කරුණු ඊටාම අවදානම් මේ ජීවිතයට. ඇයි එහෙම කියන්නේ? පත්ත නිකුජ්ජන කර්මය යම් ගිහියෙකුට කරනු ලැබුවොත් මේ මහ පොළවේ ඒ ගිහියා තරම් අවාසනාවන්ත කෙනෙක් තවත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ වගේ කාලයක නම් මේ පත්ත නිකුජ්ජන කර්මයන් වගේ දේවල් සිද්ධ වෙනවා, අසන්නවත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ කාලයේ ඈත අතීතයේ රහතන් වහන්සේලාගේ යුගයේ ඒ වගේ ස්වාමින් වහන්සේලාට අපහාස අනර්ථ කරපු අයට පත්ත නිකුජ්ජන කර්මය සිද්ධ කරනවා. එයින් ඒ ගිහියා ආයති සංවරයේ පිහිටියොත් නැවත වතාවක් ඔහුට අවස්ථාව සැලසෙනවා බුදු සසුනේ දන් හැන්දක් පූජා කරන්න. පින්වතුනි, ඔබ කල්පනා කරන්න, මහා සංඝරත්නයේ විසින් තීරණය කළොත් ඔබේ දන් හැන්ද බාරගන්නේ නැහැ, ඔබේ චීවරය බාරගන්නේ නැහැ, ඔබේ සෙනසුන, ඔබේ ගිලම්පස ටික බාරගන්නේ නැහැ කියලා මේ මහා පොළවේ කවුද ඉන්නේ ඔබට දන් දෙන්න? මේ මහා පොළවේ කාලඟට ගිහිල්ලාද ඔබ මේ ධර්මයේ පුරුදු කරන්න, අවවාද අනුශාසනා ලබා ගන්න? එනිසා එබඳු අවාසනාවන්ත තත්වයකට සසර වසනතුරු පත්වෙනට සිහිනකින්වත් හිතන්න එපා. ජාති ජාතිත් උපනූපන් ජීවිතවල නිවන් දකින්නකම් කිසිදාක මට මහා සංඝරත්නයේ කෙරෙහි අපහැදීමක් ඇති නොවේවා. කසාවතක් ධරන යමෙක් දැක්කොත් දුටු දුටු මානේ දෑත නල්ලට එසවේවා. ඒ ස්වාමින් වහන්සේ සිල්වත් වුණත් දුස්සීල වුණත් මගේ දෑත නල්ලට එසවේවා. අන්න එහෙම හිතන්න පුළුවන් මුදිතා බර, කරුණා බර හිතක් ඇති කර ගන්නට ඕන සංඝ රත්නයේ පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, උපාසකයන් කියන්නේ මේ මහ පොළවේ ජීවත් වන ගිහියැත්තෝ පුදුමාකාර පිනෙන් පිරුණ ජීවිත ගත කරන පිරිසක්. යතෝ කෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. එත්තාවතා කෝ මහා නාම උපාසකෝ හෝති. උපාසකෙක් වෙනවා කියන එක හැමෝටම සිද්ධ කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්ම රත්නයේ සරණ යෑම, සංඝ රත්නයේ සරණ යෑම කියන මේ තිසරණ සරණ ලැබීමෙන් පමණක්මයි උපාසකෙක් උපාසිකාවක් වෙන්නට පුළුවන්. එනිසා බුද්ධෝත්පාදයක් යම්සේ දුර්ලභයිද, මිනිස් ජීවිතයක් යම්සේ දුර්ලභයිද, ඔබ ලැබූ උපාසකත්වයත් උපාසිකා භාවයත් ඒ තරමින් දුර්ලභයි. මේ ලෝකේ තියෙන ගිහියෙකු ආමන්ත්‍රණය කරනු ලබන ගෞරවනීයම වචනය තමයි උපාසක කියන වචනය, උපාසිකාව කියන වචනය. ඒ වචනයෙන් මහා සංඝරත්නයේ විසින් හෝ ඔබව ආමන්ත්‍රණය කරනු ලැබුවා නම්
ඔබ මේ මහ පොළොවේ ජීවත් වන සැබවින්ම ගෞරවනීය කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. එනිසා ඒ ගෞරවනීය භාවය ඔබ තුල තියෙනවද කියලා මොහොතින් මොහොත විමසා බලන්න වටිනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ උපාසකවරු උපාසිකාව මේ මහ පොළොවට බිහි කළේ. තිසරණ සමාදානය ඔවුන්ට ලබා දීලා බුදු සරණ, ධම් සරණ, සංඝ සරණ ඔවුන්ගේ ජීවිතවලට ලබා දීලා භාග්‍යවතුන් වහන්සේ තමයි මේ මහ පොළොවේ ඒ ආශ්චර්යමත් පිරිස බිහි කළේ. බුදු සසුනේ භාරයේ උසුලන පිරිස් 4ක් ඉන්නවා. භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකවරු, උපාසිකාවරු. එනිසා හරි අඩක්ම වගේ උපාසක උපාසිකාවන් මේ බුදු සසුන තුල එදා මෙදා තුර ලැබපු සැනසීම අපමණයි. එනිසා සැබවින්ම උපාසකයෙක් වෙන්න නම් ඔබ තුල ඒ ගුණ තියෙනවද කියලා නුවණින් විමසා බලන්න. භාග්‍යවතුන් වහන්සේ බදාරනවා උපාසක චණ්ඩාලයෙක් ඉන්නවා. ඒ කියන්නේ චණ්ඩාල කුලයේ උපන් කෙනෙක් බඳු උපාසකයා. පංචහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච උපාසක පතිකිට්ඨෝච කතමෙහි පංචහි. මහණෙනි, අංග 5කින් යුක්ත උපාසකයා උපාසක චණ්ඩාලයෙක් වෙනවා, උපාසක මලයක් වෙනවා, උපාසක හීනයෙක් වෙනවා. මොනවද ඒ අංග 5? භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අස්සද්ධෝ හෝති. යමෙකුට ශ්‍රද්ධාව නැහැ, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව නැහැ, ධර්මයේ සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව නැහැ, නාම මාත්‍රයෙන් අපි තෙරුවන් සරණ ගියා කියලා කියනවා. තෙරුවන් සරණ ගියපු පමණින්ම එයා උපාසකයෙක් වෙනවා. හැබැයි ඒ උපාසකයා වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගුණ ධර්ම වලින් පිරී ගිය කෙනෙක් වෙන්නට නම් එයාට ශ්‍රද්ධාව තියෙන්නට ඕනේ. අස්සද්ධෝ හෝති. ශ්‍රද්ධාව නැත්තම් එයා උපාසක චණ්ඩාලයෙක්, උපාසක කිලුටක්. දුස්සීලෝ හෝති. සීලය නැහැ. කෝතුහල මංගලිකෝ හෝති. අසන දකින දේවල් වලින් හොඳ නරක තීරණය කරනවා. එහෙම නැත්තම් සුභාසුභ සිද්ධිය වෙනවා කියලා පිළිගන්නවා. කුරුල්ලන්ගේ ශබ්ද වලින්, එහෙම නැත්තම් නොඑක් විදිහේ ඉරේ හඳේ ගමන් මාර්ග වලින් නොඑක් විදිහේ මිත්‍යා ශාස්ත්‍ර තියෙනවා මේ ලෝකේ. ඒවට අනුව සුභාසුභ පලාපල වෙනවා කියලා යමෙක් විශ්වාස කරනවා නම් එයා පිවිතුරු උපාසකයෙක්, උපාසිකාවක් නෙමෙයි. මේ දහමින් අන්‍ය වූ කිසිම දෙයක් සරණ ගිහිල්ලා ඉන්නවා නම් එයා සැබවින්ම උපාසකයෙක්, උපාසිකාවක් කියන ගෞරවයට පාත්‍ර වන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මංගලම් පච්චේතිනෝ කම්මං. එයා ඔය කෝතුහල මංගල නම් වූ අසන දකින දේවල් වලින් සුභාසුභ වෙනවා කියලා තීරණය කරනවා. එහෙම නැත්නම් කර්මයේ ඵලය පිළිගන්නේ නැහැ. අපිට මේ ජීවිතයේ සැප වේදනා, දුක් වේදනා, අනේක විද සැප දුක් ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් කර්මය පසුතලය කරගෙන, පසුබිම කරගෙන. එනිසා ඒ කාරණේ බලවත් ලෙස අදහා ගන්නා කෙනාට තමයි උපාසකයා කියන්නේ. ඒ කාරණේ අදහා ගන්නේ නැත්නම් එයා හීන උපාසකයෙක් කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ඊතෝච බහිද්ධා දක්ඛිනෙයං ගවේසති. යම් උපාසකයෙක්, උපාසිකාවක් මේ බුදුසසුනෙන් පිටත දන් දීම පිණිස අය ඉන්නවා කියලා විශ්වාස කරනවා නම්, දක්ෂිනෙයයන් ඉන්නවා, පින් පිණිස දීමට සුදුස්සන් ඉන්නවා කියලා යා හිතලා ඒ වගේ අය හොයලා පළමු කොට ඔවුන්ට දන් දෙනවා. පළමු කොට ඔවුන්ට පරිත්‍යාග කරනවා. එහෙම පරිත්‍යාග කරලා ඉන් අනතුරුව යමක් ඉතුරු වුණොත් විතරක් මහා සංඝරත්නයට දන් දෙනවා. ආන්‍ය උපාසක රතනයක් නෙමෙයි, යා උපාසක චණ්ඩාලේ. තත්ථච පුබ්බකාරං කරෝති. එහෙම අය හොයලා ඒ පරිබාහිර වූ අයට සත්කාර කරනවා. සමහර ඇත්තෝ ප්‍රකාශ කරනවා මහා සංඝරත්නයට දන් දෙනවට වඩා හොඳයි අනාථ නිවාසවලට, වැඩිහිටි නිවාසවලට, ඒ වගේ තැන්වලට නැති බැරි මිනිස්සු ඉන්නවා. බොහෝ තැන්වල ඒ අත්තන්ට කන්න වේලක් දෙන එක, යාචකයන්ට කෑම වේලක් දෙන එක, ඔය භික්ෂූන් වහන්සේලාට, හාමුදුරුවරුන්ට පූජා කරනවට වඩා හොඳයි කියලා බොහෝ ඇත්තන්ගේ වැරදි අදහසක් හිතේ තියෙනවා. ඇයි ඒක වැරදි වෙන්නේ? මෙන්න මේ බුද්ධ වචනේ අනුව. කුමක්ද? ඊතෝච බහිද්ධා දක්ඛිනෙයං ගවේසති. මේ ශාසනයෙන් පරිබාහිර මීට වඩා උසස් වූ පින්ටස් වන දන් දීම පිණිස සුදුස්සෝ ඉන්නවා කියලා හිතනවා නම් ඒක ඊටාම වැරද්දක්. හැබැයි ඒ ඇත්තන්ට දන් දෙන්නට ඕන. ඒ ඇත්තන්ටත් කෑම බීම දෙන්නට ඕන. ඇඳුම් පැළඳුම් වලින් සංග්‍රහ කරන්නට ඕන. හැබැයි පළමු කොට නෙමෙයි දෙවනුව. පළමු කොට සැලකිය යුත්තේ මහා සංඝරත්නයට. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මෙන්න මේ කරුණු පහ තියෙනවා නම් එයා කිලුටු වී ගිය හීන උපාසකෙක්. එහෙම හීන උපාසකෙක් වෙන්න එපා. ඔබ ಜಾති පිවිතුරු උපාසකෙක්, උපාසිකාවක් වෙන්න. උපාසක මණිකක් වෙන්න. උපාසක හෙළපියුමක් වෙන්න.
එහෙම වෙන්නේ කොහොමද? පංචහි භික්කවේ ධම්මෙහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති. උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකෝච. මහණෙනි ධර්ම පහකින් යුක්ත උපාසකයා මණිකක් බඳු උපාසකෙක්. එයා පියුමක් පද්මයක් බඳු නෙළුමක් බඳු උපාසකෙක්. හරියට හෙළ පියුමක් වගේ උපාසකෙක් වෙනවා. මෙන්න මේ අංග පහ ඔබේ ජීවිතේ තියෙනවා නම් හරියට ඔබ පියුමක් වගේ පුෂ්පාකරයක මඩගෝරුවේ පැලවෙලා බොර වතුරෙන් උඩට මතුවෙලා බොර වතුර හා නොගෑවී සුවඳ විහිදුවමින් පෙතිපතර විහිදා කාගෙත් නෙත සිත බන්දමින් විකසිතව බබලන පියුමක් වගේ ඔබේ ජීවිතය මෙන්න මේ කරුණු තියෙනවා නම් මොනවද? සද්ධෝ හෝති, පිවිතුරු ශ්‍රද්ධාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ශ්‍රද්ධාවක්, හදවතේ උතුරා යන ශ්‍රද්ධාවක් තියෙනවා. බුදු ගුණ ඇහෙනකොට දැසට කඳුළු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතෙන් මාත් සැනසීම ලබනවා. අහෝ ඒ බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්නට මම කාගේ දහමක්ද අදහන්නේ? මට කවුද පිළිසරණ වෙන්නේ? ඒ භාග්‍යවතුන් වහන්සේ මට සියල්ලෙන් සියල්ල මනාව දේශනා කළා. ඒ විදිහට එයා හිතනවා. ධර්මයේ ගැනත් එහෙමයි, සංඝ රත්නය ගැනත් එහෙමයි. සීලවා හෝති, පිරිසුදු සීලයක් ආරක්ෂා කරනවා. මොනම හේතුවකින්වත් සිල් බිඳ ගන්නේ නැහැ, හැඟීම් වලට වසඟ වෙන්නේ නැහැ. ඒ වගේම අකෝතු හලික මංගලිකෝ හෝති. ඒ කියන්නේ අසන දකින දේවල හොඳ නරක සුභාසුභ සිද්ධිය සිද්ධ වෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. කර්මයේ ඵලයමයි එයා අදහන්නේ. කර්මයමයි සලකන්නේ. කම්මං පච්චේති නෝ මංගලං. එයා කර්මයේ ඵලය ගැන බලවත් විශ්වාසයක් ඇති කරගෙන ඉන්නවා. ඒ වගේම ඊතෝච බහිද්ධා දක්ඛිනේයං න ගවේසති. මේ ශාසනයෙන් වෙනත් තැනක දන් ලබන්නට සුදුසු අය සංඝ රත්නයට වඩා වැඩි ගුණ තියන අය ඉන්නවා කියලා එයා දකින්නේ නැහැ. ඇයි දකින්නේ නැත්තේ? එහෙම පිරිසක් මේ මහ පොළොවේ වෙනත් නැති නිසා. සංඝෝ පවජමානානං. මේ මහ පොළොවේ පාවලින් ඇවිදගෙන යන අය අතර ශ්‍රේෂ්ඨම පිරිස වන්නේ මහා සංඝ රත්නයයි. මේක හොඳට සිහිපත් කරලා බලන්න. සංඝානුසති භාවනාව ඊටා බලවත් ලෙස අවශ්‍ය වන කාලයක් මේ. මේ කාලේ මේ ජන සමාජයට බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික ඊටා හොඳින් කියලා දෙන්නට ඕන. ධර්ම රත්නේ, සංඝ රත්නේ ගුණ, තෙරුවන් වහන්සේලාගේ ගුණ මේ ජන සමාජයේ හිත්වලට කාවැද්දුවොත් බොහෝ දෙනාගේ චරිත ඊටා උසස් චරිත බවට පත් වෙනවා. බොහෝ ගුණ ධර්ම වලින් පිරීගිය චරිත බවට පත් වෙනවා. එනිසා බොහෝ දෙනා නොමග යන්නේ, ඉබාගාතේ දුවගෙන යන්නේ, වැරදි වලට හසුවන්නේ, හැඟීම් වලට වසඟ වෙලා විවිධාකාර විසමාචාර වලට පත්වන්නේ තෙරුවන් වහන්සේලාගේ ආශ්චර්යමත් ගුණයන් නොදන්නා නිසා. බුදු කෙනෙකුගේ ආශ්චර්යමත් පහළවීම ප්‍රාදුර්භාවයේ වටිනාකම නොදන්න නිසා, ධර්ම රත්නයක මුණ ගැසීමේ වටිනාකම නොදන්න නිසායි ඉබාගාතේ ඇවිදගෙන යන්නේ. සංඝ රත්නයේ ගුණ ජීවිතයේ ආශ්චර්යමත් ඇවතුම් පැවතුම් නොදන්න නිසායි ඔවුන් හිස්ලූලූ අත හැරි හැරි යන්නේ. එනිසා තෙරුවන් ගුණ කියා දුන්නොත් ඒ අතන්ගේ ජීවිත සුවපත් වෙනවා. ඒ අපේ කාගෙත් වගකීමක්. ලෝකෙ මිනිසුන්ට දොස් කියා ඉන්නවට වඩා අපේ ජීවිත වලින් අප ඔවුන් වෙනුවෙන් කළමනා උසස්ම උපකාරය සිද්ධ කරන්නට තරම් මෘදු ගුණ වලින් අපි හිත පුරවගෙන ඒ අතන්ට පිහිට වෙනවා නම් මේ ලෝකේ මිනිස්සු බොහෝ දෙනෙක් මේ ධර්ම මාර්ගයට එනවා. කරුණාවෙන්, ආදරයෙන්, ඉවසීමෙන් අප ඒ ධර්මයේ පිහිටා මේ ධර්ම මාර්ගයේ පෙන්වා දීම මිනිස් වර්ගයාගේම යුතුයකමක්. අන්තිම පුරුෂයා නොවි මේ ශාසනයේ, අවසන් කෙනා නොවි මේ ශාසනයේ, තව පරම්පරාවකට මේ දහම, මේ ශාසනය, මේ උත්තම දායාදය හිමි කර දීමේ වගකීම ඔබෙත් මගෙත් වගකීමක්. එනිසා ඒ වගකීමෙන් බේරෙන්නට මේ ලෝකේ කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය හැම දෙනාම ඒ වගකීමට බැඳලා ඉන්නවා. එනිසා ඔබ ගිහියැත්තෙක් හැටියට උපාසකත්වයේ හීනවන දේවල් නම් හීනකින්වත් කරන්න හිතන්න එපා. උපාසකත්වය පිවිතුරු භාවයට පත්වන මේ ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම කර්මය විශ්වාස කිරීම, ඒ වගේම දකිනහන දේවල් වලින් සුභාසුභ තීරණය නොකිරීම, මේ බුදු සසුනෙන් පිට දන් දෙන්න කෙනෙක් නෑ කියන බලවත් විශ්වාසය කියන මේ කරුණ ඔබේ හදවතේ මනාව පිහිටුවා ගන්න. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්න එහෙමයි උපාසකයෙක්, උපාසිකාවක් පිවිතුරු භාවයට පත්වන්නේ කොහොමද? ගුණ ධර්ම වලින් පිරීගිය හෙළ පියුමක්, රත් නෙළුමක්,
පද්ම කියලා කියන්නේ මේ උත්තම ඉගැන්වීම තුළ රතු නෙළුමකට නමක්. රතු නෙළුම කියන්නේ ඉතා දර්ශනීය වස්තුවක්. පුණ්ඩරීකය කියන්නේ සුදු නෙළුමට නමක්. සුදු නෙළුම කියන්නේ ඉතා දර්ශනීය වස්තුවක්. අන්න ඒ වගේ කියනවා මේ ගුණධර්ම යමෙකුගේ හදවතේ තියෙනවා නම්, ශ්‍රද්ධාවයි සීලයයි තියෙනවා නම්, සෙසු ගුණධර්ම ඒකාන්තයෙන් යාගේ ජීවිතේ පිහිටනවා. ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා, යා කර්මයේ ඵලයේ පමණක් නම් අදහන්නේ. බාහිර මිත්‍යාවන් පස්සේ යන්නේ නැත්නම් ඒ ජීවිතය ආශ්චර්යමත් ජීවිතයක්. එහෙම ආශ්චර්යමත් ජීවිතයක් ඔබට මේ වෙනකොට පිහිටලා නැත්නම් ඔබ වහවහාම මේ දේශනාවෙන් පස්සේ අදිෂ්ඨාන කරන්න, මම තෙරුවන් වහන්සේලා සරණ යනවා. දිවිහිමියෙන්ම එපමණක් නෙමෙයි, නිවන් දක්නා ජාති දක්වාම. වෙන සරණක් මට මේ මිහි මණ්ඩලේ මේ සක්වල පිටසක්වල කොතනකවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. අන්න එහෙම අදිෂ්ඨාන කරන්න. ඔබ පැහැදිලිව තිසරණේ පිහිටලා ඉන්නවා නම් ඒ පැහැදිලිව පිහිටා සිටීම කිසිදාක නොබිදෙන්න අදිෂ්ඨාන කරන්න. ඒ උදෙසා ප්‍රතිපදාව මේ උත්තම ශාන්ත ශාසනය තුළ පිළිවෙත්හි නියැලීම අප්‍රමාදීව සිද්ධ කරන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එබඳු උපාසකයෙකුගේ ගුණ බොහෝ තියෙනවා. දසීමේ මහරජ උපාසකස්ස උපාසක ගුණ, උපාසකවරයෙකුගේ තියෙනවා වටිනා ගුණ 10ක්. මොනවද ඒ ගුණ 10? කතමේ දස ඉද මහරජ උපාසකෝ සංඝේන සමාන සුඛ දුක්ඛේ. මේ ශාසනයේ ඉන්න උපාසකතුමා සංඝ රත්නයත් සමග සමාන සැප දුක් ඇතිව වාසය කරනවා. ඒ වගේම තමයි ධම්මාධිපතයෝ විහෙරති. ධර්මය අධිපති කරගෙනයි වාසය කරන්නේ. එයාගේ ජීවිතය මෙහෙයවන බලවේගය තමයි තථාගත සිරි මුව මඩලින් ඇදහැරුණ දහම් ධාරාව. වෙන දෙයකින් නෙවෙයි එයාගේ ජීවිතය හසුරවන්නේ. වෙන කියමනකින්, වෙන ඉගැන්වීමකින්, බාහිර මඟ පෙන්වීමක් අනුව නෙවෙයි එයා ජීවත් වෙන්නේ. තථාගත ධර්මයේ අනුව. එයයි ධම්මාධිපතයෝ කිව්වේ. ඒ කියන්නේ සංඝ රත්නයත් සමග සමාන සැප දුක් ඇති කෙනෙක්. ස්වාමීන් වහන්සේලාට යහමින් දාන ලැබෙනකොට, සෙනසුන් ලැබෙනකොට, ස්වාමින් වහන්සේලා සතුටින් ඉන්නවා දකිනකොට, බණ භාවනාවේ යෙදලා ඉන්නවා දකිනකොට, සනීපයෙන් ඉන්නවා දකිනකොට, ස්වාමින් වහන්සේලා අතර සමගිය ඇති කරගෙන ඉන්නවා දකිනකොට හරියට සතුටු වෙනවා. ආන්නේ සංඝයාගේ සතුට උපාසක මහත්තයාගේ සතුටක් නම් ආන්‍ය වටිනා උපාසකයෙක්. සංඝයා දුකෙන් ඉන්නවා. දුකෙන් ඉන්නවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාට පිණ්ඩපාතේ හරියට ලැබෙන්නේ නැහැ, දානමාන නැහැ, බොහෝ විට නොයේ කරදර පැමිණෙනවා. මිනිසුන්ගෙන් නොමිනිසුන්ගෙන් සතාසි උපාවගෙන් කරදර පැමිණෙනවා, හිරිහැර හිංසන පැමිණෙනවා. මෙන්න මෙහෙම දේවල් පැමිණෙද්දී ඒ උපාසකතුමාගේ හදවත උණු වෙනවා නම්, ඒ උපාසිකාවගේ හදවත උණු වෙනවා නම්, අනේ අපේ ස්වාමීන් වහන්සේලාට හරියට දාන ලැබෙන්නේ නැහනේ. මේ විදියට හිත උණු වෙනවා නම් Tamanට කරන්න පුළුවන් දෙයක් ඉන් අනතුරුව සිද්ධ කරන්නට තරම් ඒ ජීවිතය තුළ උවමනාව උනන්දු ඇති වෙනවා නම් ආන්නේක වටිනා ගුණයක්, උදාර උපාසක ගුණයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යතහා බලං තමන්ගේ ශක්ති පමණින් සංවිභාග රතෝ හෝති. තමන්ට ශක්ති පමණින් දන් පැන් පූජා කරනවා. තමන්ට ඇති හැකි පමණින් දන් පැන් පූජා කරනවා. දුප්පතාද පොහොසදාත කියන එක නෙමෙයි මෙතනදි වැදගත් වෙන්නේ. තමන්ගේ ශක්ති පමණින් දන් පැන් පූජා කිරීම, පරිත්‍යාග කිරීම. ඊළඟට ජිනසාසන පරිහානින් දිස්වා අභිවුද්ධින් වායමති. ආන විශේෂ කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ, සර්වඥාන් වහන්සේගේ ශාසනය ඒ පිරිහෙනවා දැකලා. එයින් අදහස් කරන්නේ බුදු සසුන ශ්‍රී සද්ධර්මයේ කිසිදාක පිරිහෙන්නේ නැහැ. ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කරන උන් ශාසනයට එන ඇත්තෝ, ඒ ඇත්තෝ ගුණ ධර්ම වශයෙන් පිරිහිලා ප්‍රතිපදාවෙන් බැහැර වෙලා, ප්‍රතිපදාව අතුරුදන් වෙලා, ධර්මය අතුරුදන් වෙලා යනවා කියලා දැනෙනවා නම් ඒ නගා සිටුවීම පිණිස කලමනා දේ සිද්ධ කරමින් වහවහාම උත්සාහවත් වෙනවා. ආන වටිනා උපාසක ගුණයක්. ජින ශාසනය ගොඩ ගැනීම පිණිස කටයුතු කිරීම. ඒ උදෙසා මහා සංඝ රත්නය ආරක්ෂා කරනවා. ස්වාමින් වහන්සේලාගේ සෙනසුන් ආරක්ෂා කරනවා. ආරාම භූමීන් ආරක්ෂා කරනවා. ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන අපෝපස්ථාන කටයුතු සිද්ධ කරනවා. ස්වාමින් වහන්සේලාට කරදර කරන්නේ නැහැ, හිංසා කරන්නේ නැහැ, අභූත චෝදනා කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේලාට විරුද්ධව වචනයක් කතා කරන්නේ නැහැ. අප්‍රමාණ ගෞරවයෙන් කටයුතු කරනවා. ඔය බුරුම රට, තායිලන්තේ වගේ රටවල් වල ගිහියත්තු පුදුමාකාර විදියට ආදරෙයි මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලාට. ඈතින් දකින්නකොට දනින් වැටෙනවා. දනින් වැටිලායි දන් පූජා කරන්නේ. මේ වගේ රටකේ සම්ප්‍රදාය දකින්න ලැබෙන්නේ නැහැ. ආන්නේ බඳු ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා. ඒක තමයි මේ බුද්ධ ශාසනයේ නගා සිටුවීමේ වගකීම ගිහියත්තන්ටත් තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ධර්මයේ උගන්වනවා සම්මා දිට්ඨිකෝ හෝති. ඒ වගේම
ඒ උපාසකතුමාගේ ජීවිතේ පිරිසිදු සම්මා දිට්ඨියක් පිහිටලා තියෙනවා. ඒ කියන්නේ කෝතුහල මංගල, ඒ වගේම අසන දකින සුභාසුභ නිමිති, ග්‍රහතාරකාවර ගමන් මාර්ග, ඔය වගේ දේවල් බලවත් විදියට විශ්වාස කරන්නේ නැහැ. කොහොමවත් විශ්වාස කරන්නේ නැහැ. ඒ දේවල් වල ඇත්තක් තිබුණා හෝ වේවා නොතිබුණා හෝ වේවා ඒවා අපට අදාළ නැහැ. මේ උත්තම ධර්ම මාර්ගය තුල තථාගතයන් වහන්සේ අනුදැන වදාළ පිරිසිදු ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන සම්මා දිට්ඨියේ මනාව පිහිටනවා. අපගත කෝතුහල මංගලිකෝ කියලා කිව්වේ ඒකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරනවා ජීවිත හේතුපින අඤ්ඤං සද්ධාරං උද්දිසති. ජීවිතය නිසාවත් ජීවිතය අහිමි වුණත් වෙන ආගමික නායකයෙක් ළඟට, වෙන ආගමක් උගන්වන කෙනෙක් ළඟට යන්නේ නැහැ. වෙන දෘෂ්ටියක් ජීවිතය නිසාවත් වැළඳ ගන්නෙ නැහැ. ඇයි වැළඳ ගන්නෙ නැත්තේ? සත්‍යයෙන් පරිබාහිර වෙන්න ඒ උපාසකයාගේ හදවතේ ඉඩක් නැහැ. එයා ධර්මයේ තුල පිහිටලා ඉන්න කෙනෙක්. මේ කරුණු ටික යමෙකුගේ ජීවිතේ තියෙනවා නම් එයා දවසින් දවස සත්‍යාලෝකයේ වෙත, ප්‍රඥාලෝකයේ වෙත ගමන් කරනවා. එයාගේ හදවත සැබවින්ම ධර්මාලෝකයෙන් ආලෝකමත් වෙනවා. එයාට හාත්පස පේනවා තම ජීවිතය ඇතුළු. එයාට දැක ගන්න ලැබෙන්නේ කර්මය, ඵලය, හේතුඵල ධම මිසක් වෙන දෙයක් නෙමෙයි. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය, භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්මය, සංඝ රත්නය කියන මේ තෙරුවන් වහන්සේලා විශේෂ අප්‍රමාණ ගෞරවයකින් ඒ බුදුරජාණන් වහන්සේ පමණයි මගේ සරණ. නත්හි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ හැර සරණක් මට නැහැ. ධර්ම රත්නය හැර සරණක් මට නැහැ. සංඝ රත්නය හැර මට මේ මිහි මඩලේ වෙන සරණක් නැහැ කියන මේ පැහැදිලි අවබෝධය ඒ උපාසකතුමාගේ හෝ උපාසිකාවගේ හදවතේ තියෙනවා. ඒ වගේම කායිකං වාචසිකංච රක්ඛිතං හෝති. කාය කර්ම, වචී කර්ම ආරක්ෂා කරනවා. එයින් අදහස් කරන්නේ කුමක්ද? එයා පිරිසිදු සීලයක ඉන්නවා. ප්‍රාණඝාතය, හොරකම, වැරදි කාම සේවනය කියන ලාමක කාය කර්ම කරන්නේ නැහැ. මුසාවාදය, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප කියන වාචසික අකුසල් සිද්ධ කරන්නේ නැහැ. කය වචනය බොහෝම සංවරයි. සමග්ගාරාමෝ හෝති සමග්ගරතෝ. ඒ වගේම සමගියෙහි ඇලෙමින් වාසය කරනවා. උපාසකවරු උපාසිකාව ඔවුනොවුන් අතර පුදුමාකාර සමගියක් පවත්වන්නට ඕන. ඉරිසියාව, කුහකකම තමන්ම ප්‍රධානත්වයේ බලාපොරොත්තු වෙනවා නම්, තමන්ම ප්‍රමුඛත්වයේ බලාපොරොත්තු වෙනවා නම්, තමන්ගේ නම් කියා ගන්න, ගෝත්‍ර කියා ගන්න, වංශ පරම්පරාව ගැන කියා ගන්න, ගුණ කියා ගන්න බලාපොරොත්තු වෙනවා නම් එතන ඇති සමගියක් නැහැ. එනිසා කැපී පෙනීම පිණිස මේ ශාසනය තුල පින්දහම් කරනවා නම්, පරයා යන්නට දන්පැන් පූජා කරනවා නම්, අනේ අපට ප්‍රමුඛත්වය අවශ්‍යයි කියලා කල්පනා කරනවා නම් ඒක ඊටාම බලවත් වැරැද්දක්. එහෙම හිතන්නවත් හොඳ නැහැ. අපට වැදගත් වෙන්නේ නම් කියවා ගැනීම හෝ ගෝත්‍ර වංශ කියවා ගැනීම හෝ අපේ පුරාජේරුන් කීම නෙමෙයි. වැදගත් වෙන්නේ අපේ සිත අකුසලයෙන් මුදවාගෙන සම්මත්ත නියාමයේ නම් වූ කුසල ධර්මයේ තුල පැවැත්වීමේ හැකියාවමයි. ඒ උදෙසාමයි මහා සංඝ රත්නය ඇසුරු කරන්නේ. ඒ උදෙසාමයි ඔබ දානි පූජා කරන්නේ. ඒ උදෙසාමයි ඔබේ ලස්සන ජීවිතය තෙරුවන් වහන්සේලාගේ සරණින් සුවපත් කරගත්තේ. එනිසා අපට මේ බුදු සසුන තුල තරංගයක් නැහැ. පරයා හැයෑමක් නැහැ. ඔවුනොවුන් අභිභවනය කිරීමක් නැහැ. කැපී පෙනෙන්නට උත්සාහවත් වීමක් නැහැ. බොහොම අහිංසක පිරිසක් හැටියට, නිහතමානී පිරිසක් හැටියට, සම්මගි සම්පන්න පිරිසක් හැටියට හැමදෙනා ගැනම සානුකම්පිතව බලමින්, හැමෝගේම පින්දහම් ඔවුනොවුන් අනුමෝදන් වෙමින්, හැමෝම කරන පින්කම් තමන් කරනවා වගේ හිතමින් කටයුතු කරනවා නම් ඒක වටිනා උපාසක ගුණයක් කියලායි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ. අනුසුය්‍යකෝච හෝති. අනුසුය්‍යක කියලා කියන්නේ එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ආන වටිනා උපාසක උපාසිකා ගුණයක්. ඊර්ෂ්‍යා කරනවා නම් එයා වටිනා උපාසකෙක්, වටිනා උපාසිකාවක් නෙමෙයි. කිසිම තැනක ඊර්ෂ්‍යාවට තැනක් දෙන්න එපා. ඊර්ෂ්‍යාවෙන් ලබන්න පුළුවන් ජයග්‍රහණයක් අතීතයේ තිබුණෙත් නෑ, අදත් නෑ, හෙටත් නෑ. යමෙක් ජයග්‍රහණයක් ලැබුවා නම් ලැබුවේම ඊර්ෂ්‍යාව පිටු දැකලා, ඊර්ෂ්‍යාවෙන් හදවත මුදවාගෙන. එනිසා ඊර්ෂ්‍යාවෙන් තොරවීම වටිනා උපාසක ගුණයක් කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ඒ වගේම නච්ච කුහක වශයෙන් ශාසනී චරති. බලන්න, කුහක වශයෙන් ශාසනය හැසිරෙනවා කියලා කියන්නේ නැති ගුණ හුවා දක්වනවා, අන් අයගේ ගුණ මකනවා,
ආන් එහෙම කටයුතු කරනවා නම් එයා කුහකයෙක් කියලා. අන්‍යයන් රැවටීමෙන් සර්වඥ ශාසනයේ හැසිරෙනවා නම් එයා කුහකයෙක්. ඒ නිසා කිසි කෙනෙක් රවටන්න හිතන්න එපා. තමන්ගේ ජීවිතය ගැන වැරදි අදහස්, වැරදි තොරතුරු අන් අයට ලබා දීලා ඔවුන් මුලාවටපත් කරලා ලාභ සත්කාර ලබන්න කෙනෙක් කල්පනා කරනවා නම් ඒ උපාසකයා හෝ උපාසිකාව හෝ මේ ශාසනය තුල බබලන්නේ නැහැ. එයාට ශාන්තියක් ලැබෙන්නේ නැහැ. ඒ කුහකකම නිසා මෙයා දිනක පිරිහෙලා යනවා. ඒ වගේම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුන් සරණ ගොස්, දහම් සරණ ගොස්, සංඝුන් සරණ ගොස් මේ කියපු කරුණවල යමෙක් පිළිහිටලා ඉන්නවා නම් ආන්‍යයා වටිනා ගුණ ඇති උදාර උපාසකයෙක්. ඒ වගේ මේ උපාසකතුමා තමන්ගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් ඒකාන්තයෙන් කටයුතු කරන්නට ඕන. මේ බුදු සසුනේ අන්තිම උපාසකයා හෝ උපාසිකාව ඔබ නොවිය යුතුයි. ඔබෙන් අනාගත පරපුරට ඔබ මේ උත්තම ශාසන දායාදේ පිවිතුරු ලෙස ලබා දෙන්නට ඕන. පිරිසිදු ලෙස ලබා දෙන්නට ඕන. කිලුටු කරලා නෙමෙයි, අපිරිසුදු කරලා නෙමෙයි, මතවාද වලින් අවුල් කරලා නෙමෙයි, මහා විහාරීය තේරීය සම්ප්‍රදායේ උතුමන් වහන්සේලා මේ රටට වඩමවාගෙන දීපු අර්ථකථා ටීකා සහිත පිරිසිදු සූත්‍ර විනය අභිධර්මයේ කියන මේ මහා පාරිශුද්ධ ධර්මස්කන්ධය ඊළඟ පරම්පරාවට අක්ෂරයක්වත් වෙනස් නොකර ලබා දීමේ භාර දූර කටයුත්ත මහා සංඝරත්නය නියෝජනය කරන මටත් ඒ වගේ මේ ආසන උපාසක උපාසිකා ඔබටත් තියෙනවා. ඔබ බලන්න ඒ වගකීම යුතුයකම ඔබ ඉෂ්ට කළාද කියලා. ඔබ එසේ ඉෂ්ට නොකර විවිධ විසම දෘෂ්ටීන් අරගෙන මේ ධර්මයට වැරදි අර්ථකථනයන් ලබා දෙමින් යන ගමනට ඔබත් එකතු වෙලා ඉන්නවා නම් එය බලවත් අපරාධයක්, බලවත් විනාශයක් ඔබ සිද්ධ කරන්නේ. එනිසා ඔබ ඔබේ යුතුයකම මනාවිෂ්ට කරන්න මේ පාරිශුද්ධ ශාසන දායාදය බොහෝ කලක් මේ ලෝකේ පවත්වන්න. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා යතෝ කෝ මහා නාම උපාසකෝ අත්තනාම සද්ධා සම්පන්නෝ හෝති පරංච සද්ධා සම්පදාය සමාදපේති. මහා නාම යම් උපාසකෙක් තමන් ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා ශාසනය තුල, ශ්‍රද්ධාව නැති අය ශ්‍රද්ධාවේ පිහිටුවනවා. ඒ වගේම අත්තනාව සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති. තමා සීලයක මනාව පිහිටලා පිරිසුදු සීල් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම සිල් නැති අය සිල්වතුන් කරන්න කටයුතු කරනවා. අත්තනාච ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපේති. තමනුත් දන්පැන් ඇති හැකි පමණින් උපරිමයකින් පූජා කරලා දන්පැන් පූජා නොකරන අය දන්පැන් පූජා කරන උන් බවට පත් කරන්න කටයුතු කරනවා. බලන්න කොච්චර වටිනා ගුණ තියෙනවද උපාසක කෙනෙකුගේ. එයා තමන්ටත් අනුන්ටත් යහපත පිණිස අන්න එහෙමයි හැසිරෙන්නේ. පළමු කොට තමන් ශ්‍රද්ධාවන්ත වෙමින් අන් අයත් ශ්‍රද්ධාවේ පිහිටවනවා. තමන් සිල්වත් වෙමින් අන් අය සීලයක පිහිටවනවා. තමන් දන් දෙමින් අන් අයත් දානීය සමාදන් කරනවා. අත්තනාව භික්ඛූණං දස්සන කාමෝ හෝති. පළමු කොට තමාගේ හදවතේ මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලා දැක බලා ගැනීමේ බලවත් කැමැත්තක් ඇති කර ගන්නවා. අනේ සංඝරත්නයේ ස්වාමින් වහන්සේලා මගේ දෑසින් මම දැක ගන්න ඕනේ කියලා පන්සලට ආරණ්‍යයට ගිහිල්ලා බොහෝම ගෞරවයෙන් ස්වාමින් වහන්සේලා විවර කරන ලද දෑසින්, මෛත්‍රියෙන් පිරී ගිය දෑසින් ඒ උතුමන් වහන්සේලා කසාවතක් දරාගෙන ශාන්තව ඉන්න හැටි දකිනවා. ඒ උතුමන් වහන්සේලා එහෙම දකිමින් පරංච භික්ඛු දස්සනීය සමාදපේති. භික්ෂූන් වහන්සේලා දකින්නට පන්සලට අරණ්‍ය සේනාසනයට නොයන අය පන්සලට අරණ්‍ය සේනාසනයට එක්කන් ගිහිල්ලා පෙන්වනවා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබන්නට සලස්වනවා. ඒ විදිහට සංඝරත්නයේ ඇසුරු නොකරන ගිහියැත්තෝ සංඝරත්නයේ වෙත පමුණුවලා ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබා දෙනවා. බලන්න උපාසකයෙකුගේ තියෙන වටිනා ගුණ කොච්චරද. ඒ වගේම අත්තනාව සද්ධම්මං සෝතුකාමෝ හෝති. තමන් මේ දහම අසනු කැමැතිව කටයුතු කරනවා. පරංච සද්ධම්ම සවනේ සමාදපේති. අන් අයත් බණපදයක් අහන්නට පොළඹවනවා. මේ ධර්මය අහන්න, මේ පිරිසුදු ධර්ම පරයායට සවන් දෙන්න. මමත් මේ ධර්මය අහලා සිත පහදවාගෙන ඉන්නේ. මේ ධහම ඇසීමෙන් මගේ හදවත නිමී යනවා. ඒක ආශ්චර්යවත්. ඔබේ හදවතත් නිවා ගන්න. ඔය දුක්ඛම් කටළු බාධක වලින් අත මිදෙන්න. ඔය හැම කෙලෙස් සටනකින්ම ඔබට ජය ගන්න පුළුවන්. ඔය හිතවල තියෙන කුණු දූවිලි ඔව අයින් කරලා දාන්න. මේ ධහම ඔබ සරණ කරගන්න කියලා මේ ධර්මය අහන්නට සලස්වනවා. ඒ වගේම අත්තනාව සුතානං ධම්මානං ධාරණ ජාතිකෝ හෝති. තමා ඇසූ ධර්මය හොඳට ධරනවා. ඒ පිරිසුදු ධර්මයේ සිතේ දරාගෙන මනාව ඒ ධර්මය අමතක වෙන්න නොදී නැවත නැවත මෙනෙහි කරමින් ඒ ධර්ම පරයාය
තම හදවතේ තැන්පත් කරගන්නවා. පරංච ධම්ම ධාරණාය සමාදපේති. අන් අයටත් ඒ ඇසූ ධර්මයේ මතක තියාගන්න දිරි ගන්වනවා. ඔබ මේ ධර්මපරියාය කටපාඩම් කරන්න. ඔබ මේ සූත්‍ර දේශනාව කටපාඩමින් හැමදාම සජ්ජායනා කරන්න. අර්ථය විමසන්න ආදී වශයෙන් සමාදන් කරනවා. අතනාව ධතානං ධම්මානං අද්ධූප පරිග්හි හෝති. තමා ඇසූ ධර්මයේ අර්ථය මනාව විමසනවා. ධර්මයේ තමා දරාගෙන අන් අයට ධර්මයේ දරා ගන්නට මඟ කියනවා, අනුශාසනා කරනවා, අවස්ථාව සලසා දෙනවා. ඒ වගේම තමා ඇසූ ධර්මයේ හොඳට නුවණින් විමසනවා. චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? දුකට අයිති වෙන්නේ මොන ධර්මතාවද? දුක්ඛ සමුදය කියන්නේ කුමක්ද? දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒ මාර්ගය කුමක්ද? ඒ මාර්ගයේ ගමන් කරලා දුක්ඛ නිරෝධය කොහොමද සාක්ෂාත් කරගන්නේ? බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද? බොජ්ජංග ධර්මයෝ කියන්නේ මොනවද? ඉන්ද්‍රිය බල කියන්නේ මොනවද? ඒ විදිහට මේ ධර්මයේ ශ්‍රවණය කරමින් නැවත අර්ථ විමසනවා. පරංච අද්ධූප පරිග්ඝාය සමාදපේති. අන් අයටත් මේ ධර්මයේ අර්ථ විමසන්නට සලස්වා දෙනවා. කොහොමද සලස්වා දෙන්නේ? ඔබ මේ ධර්මපරියාය මෙන්න මෙහෙම තේරුම් ගන්න කියලා කරුණාවෙන් කියලා දෙනවා. අන්න උපාසකයෙකුගේ තියෙන වටිනා ගුණ. ඒ වගේම අත්තනාව අද්ධමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති. තමා ඒ අර්ථය දැනගෙන ධර්මකාරණේ කියා දෙන උගන්වනු ලබන ඒ ප්‍රතිපදාව දැනගෙන ධර්මානු ධර්ම පිළිවෙත් පුරනවා. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන් මේ ධර්මයේ පුරුදු කරනවා. ඒ විතරක් නෙමෙයි පරංච ධම්මානු ධම්ම පටිපත්තියා සමාදපේති. ඔබේ සහෘදය, සමීපචාරිය, ඔබේ භාර්යාව, ඔබේ ස්වාමියා, ඔබේ දුවදරුවා, ඥාතිය, ඔබේ දෙමව්පියෝ, සහෝදරවරු මේ හැම කෙනාටම මේ ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය පෙන්වලා දීලා ආදරයෙන් ආමන්ත්‍රණය කරලා මේ ප්‍රතිපදාවේ ඔවුන්ව යොදවනවා. එත්තාවතා කෝ මහා නාම උපාසකෝ අත්තහිතාය පටිපන්නෝ පරහිතාය. බුදු සිරිමෝ මඩලින් වදාරනවා මෙන්න මේ කරුණු ටික මහා නාම යම් උපාසකයෙකුගේ උපාසිකාවගේ තියෙනවා නම් ඒ උපාසකතුමා උපාසිකාව තමාගේ හිතසුව පිණිසත් අන් අයගේ හිතසුව පිණිසත් කටයුතු කරන උපාසකයා කියලා. තමන්ටත් අනුන්ටත් යහපත පිණිස පිළිපදින කෙනා කියලා. ඉතින් එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් තමන්ටත් අනුන්ටත් හිතසුව පිණිස පවතින ආකාරයෙන් ඔබේ ජීවිතය ඔබ මේ උත්තම බුද්ධ ශාසනය තුල හසුරුවා ගන්නට ඕන. යම් විදියකින් ඔබ ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට ගරු බුහුමන් කරන්නේ නැත්නම් ඔබේ ජීවිතය ශ්‍රද්ධාවෙන් ප්‍රබෝධමත් වෙලා නැත්නම් බුදුරජාණන් වහන්සේ බදාරනවා ඒ වගේ ගිහියැත්තෝ ඇසුරු කරන්න එපා මහණෙනි කියලා. නවහි භික්කවේ අංගෙයි සමන්නාගතං කුලං අනූපගන්්වා නාලං උපගන්තුන්. මහණෙනි අංග 9ක් තියෙන ගෙදරකට කුලයකට මිනිස්සු ඉන්න තැනකට යන්න එපා. එයත්න්ගේ ජීවිතවල මෙන්න මෙහෙම කටයුතු සිද්ධ කරනවා නම් ඒ තැන් වලට යන්න එපා කියලා වදාරනවා. මොනවද? න මනාපේන පච්චුට්ඨෙන්ති. ස්වාමින් වහන්සේලා තම නිවෙස් දොරට වැඩියට පස්සේ ස්වාමින් වහන්සේලා දැකලා සතුටු සිතින් ආසනයේ නැගිටින්නේ නැත්නම් ඒ අත්තන්ගේ ඇසුරට යන්න එපා. න මනාපේන අභිවාදෙන්ති. සතුටු සිතින් ස්වාමින් වහන්සේලාට පස්සඟ පිහිටුවලා දසඟ පිහිටුවලා වන්දනා කරන්නේ නැත්නම් ඒ වගේ තැන් වලට මහණෙනි යන්න එපා. න මනාපේන ආසනං දෙන්ති. සතුටු සිතින් අසුන් පනවලා දෙන්නේ නැත්නම් ඒ වගේ තැන් වලට යන්න එපා. සන්ත මස්ස පතිගූහන්ති. ඒ වගේම දාන මාන පූජා කරන දේවල් තමා සතුව තිබියති. ඒවා සංගවනවා නම් ඒ වාගේ නිවෙස් වලට පින්ඳ පාතිවත් වඩින්න එපා. බහුකම්පි තෝකන් දෙන්ති. ඒ වගේම බොහෝ දේවල් තියෙන මහා ධනවතුන් හැබැයි ඉතා ස්වල්ප දෙයයි දෙන්නේ. ආන්නේ වගේ අයත් ඇසුරු කරන්න යන්න එපා. පනීතම්පි ලූකන් දෙන්ති. ප්‍රනීත දේවල් තියෙනවා. බොහෝ වස්තු භෝග සම්පත් ආමිස ආහාර පාන මෙව්ව තියාගෙන ඉතා රළු සොච්චම් ස්වල්ප දෙයක් පූජා කරනවා. ඒ වගේ අය ළඟටත් යන්න එපා. පින්ඩ පාතේ ටිකක්වත් හොයාගෙන. අසක්කච්ඡං දෙන්ති නොසක්කච්ඡං. කිසිම ගෞරවයක් නැතිව නම් දානේ පූජා කරන්නේ. ඕනෑවට එපාවට නම් ඒ දේ කරන්නේ. ඒ වගේ තැන් වලට යන්න එපා. න උපනිසීදන්ති ධම්මසවනාය. ඒ වගේම දන් පැන් පූජා කරලා බණපදයක් අහන්න වාඩි වෙන්නේ නැත්නම් බණපදයක් අහන්නට ඕන කියලා හිතන්නේ නැත්නම් ඒ අයත් ඇසුරු කරන්න එපා කියනවා. භාසිතස්සන රසීයන්ති. ඒ වගේම අසපු ධර්මයේ පිළිබඳව ඒගොල්ලන්ට රසයක් නැත්නම් දේශනා කරපු ධර්මයට සතුටු වෙන්නේ නැත්නම් මෙන්න මේ කියන කාරණය ඇතුළු මේ අංග 9න් යුක්ත කුලයක් වේනම් ඒ කුලයට ඒ නිවසට ඒ පවුලට මෙච්චර කාලයක් පින්ඩපාතේ පිණිස ගමන් කළා නැත්නම් කවදාවත් යන්න එපා. ඒ වගේම ගිහිල්ලා තියෙනවා නම් නැවත වතාවක් යන්න එපා. ඒ විදිහට
බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ දුර්ගුණ යම් ජීවිතයක තියෙනවා නම් ඒ අය වැසුරු කරන්න එපා කියලා ස්වාමින් වහන්සේලාට. බලන්න ඔබ ඔබේ ජීවිතයේ මේ දුර්ගුණ තියෙනවා නම් වහාම ඒ දුර්ගුණයන් මගහරවා ගන්න. මේ අවස්ථාව ඔබට ආයේ කල්ප ගණනකින් හිමි වෙයිදෝ කියලා කියන්න බෑ. එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ වදාරන්නේ කුමක්ද? ඔබ උපාසකයෙක් හැටියට උපාසිකාවක් හැටියට ඔබේ චරිතය කොහොමද සංවිධානය කරගත යුත්තේ? ඔබ හිතන්න ඕනි කොහොමද? ඔබේ විශ්වාසය, ඔබේ ශ්‍රද්ධාව කෙබඳු එකක් විය යුතුද? ඔබේ ප්‍රතිපදාව කොහොම වෙන්නට ඕනද? ඔබේ හැඟීම් ධාරාව කෙසේ විය යුතුද? ඔබ සතුට හොයා යා යුත්තේ මොන ඉසව්වෙන්ද? ඔබ සැනසුම සොම්නස ප්‍රීතිය හොයාගෙන යන්න ඕන මොන මාර්ගයෙන්ද? ඔබ ලබාගත් යුතු සැබෑ සැනසුම සොම්නස කුමක්ද? මෙන්න මේ කරුණු තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ විදිහට කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කරන්නේ. ඒ වගේම තමයි ඔබ ගිහි ගෙදරක ගත කරන උපාසකයෙක් හැටියට විශේෂයෙන් දැනගන්නට ඕන තවත් කාරණයක් තමයි ඔබේ උපාසක භාවය, උපාසිකා භාවය රැඳී පවතින ඔබේ ජීවනෝපාය මත. ඔබේ ජීවනෝපාය ඔබ ජීවත්ව වීම පිණිස කරන රැකියාව අසත් රැකියාවක් නම්, අයහපත් රැකියාවක් නම්, බුදුරජාණන් වහන්සේ නොකල යුතුයි කියලා වදාළ රැකියාවක් නම් ඔබ කරන්නේ, එතනිනුත් ඔබේ උපාසක භූමිය, උපාසිකා භූමිය කිලුටු වෙනවා, අඳුරු වෙනවා. පංචමානේ භික්කවේ වනිජ්ජානි උපාසකේන අකරණීයානි. මහණෙනි, වෙළඳාම් පහක් තියෙනවා. ඒ වෙළඳාම් පහ උපාසකයෙක් නම් කරන්න එපා. කතමානි පංච. මොනවද ඒ පහ? සත්ත්ව වනිජ්ජා, මංස වනිජ්ජා, මජ්ජ වනිජ්ජා, විස වනිජ්ජා. ඉමානි කෝ භික්කවේ පංච වනිජ්ජානි උපාසකේන අකරණීයානි. මහණෙනි, මේ වෙළඳාම් පහක් තියෙනවා. උපාසකයාට කැප නැහැ, උපාසිකාවට කැප නැහැ. මොනවද? ආයුධ වෙළඳාම් කිරීම, වහල් වෙළඳාම, මාංශ වෙළඳාම, මද්ද්‍රව්‍ය වෙළඳාම, වසවිස වෙළඳාම. මෙන්න මේ වෙළඳාම් කෙරෙනවා නම් යමෙකුගේ ජීවිතයෙන් මේ වෙළඳාම් හෝ මේවට අනුයාත යම් වෙළඳාම් මේවා කෙරෙනවා නම් ඔබ උපාසක උපාසිකා භූමිකාවෙන් බැහැර වූ පිරිහීගිය උපාසක උපාසිකාවන් ලෙසයි මේ ශාසනය තුල නම්වත් කරන්නේ. එනිසා මේ දුර්ගුණ ඔබේ ජීවිතයේ තියෙනවා නම් වහාම මගහරවාගෙන සුදු නෙළුමක් බඳු, රතු නෙළුමක් බඳු උපාසක උපාසිකාවක් ලෙස මේ ශාසනය තුල පිළිවෙත් ධර්ම පුරන්නට ඔබ අදිෂ්ඨාන පිහිටුවා ගන්න. ඒ අදිෂ්ඨානයට පණ දෙන්න, ජීවයක් ලබා දෙන්න මේ ඔබට ලැබිලා තියෙන අවස්ථාව මගහරවා ගන්නට එපා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උදාර උතුම් ධර්මපරයාය දේශනා කරන්නේ ඔබ වෙනුවෙන්. ඒ වගේම ගිහියන්ගේ ජීවිත ආන්නේ විදියට ලස්සන වෙනකොට, ශ්‍රද්ධාදී ගුණ ධර්ම වලින් මෝරනකොට ඒ ඇත්තෝ මේ බුදු සසුනට පණ දෙනවා, බුදු සසුනට ජීවයක් ලබා දෙනවා. ශාසන දායාදයේ, ශාසන මිහිර තව පරම්පරා ගණනාවකට උරුම කරලා දෙනවා. ඒ වගේම තමයි භික්ෂූන් වහන්සේලාගේ පැත්තෙන් භික්ෂූන් වහන්සේලාත් ගිහියන්ට යහපත පිණිසම කටයුතු කරන්නට ඕන. අට්ඨයි භික්කවේ සමන්නාගතස්ස භික්ඛුනෝ ආකංඝමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුම්. මහණෙනි, කරුණු 8ක් තියෙනවා. අන්නේ කරුණු 8න් යම් භික්ෂුවක් යුක්ත නම් අන්නේ භික්ෂුව වර්ජනය කරන්නට, ඒ භික්ෂුවට නොවඳින්නට, ඒ භික්ෂුවට අසුන් නොපනවන්නට, ඒ භික්ෂුව ප්‍රතික්ෂේප කරන්නට අනුදැන වදාරනවා කියලා වදාලා. කවුරු විසින්ද? ගිහියත්තන් විසින්. ගිහියත්තන්ට පුළුවන් මේ කියන කරුණු 8 යම් භික්ෂුවකගේ ජීවිතයේ තියෙනවා නම් ඒ භික්ෂුව ඇසුරු කිරීම මුළුමනින්ම නතර කළ යුතුයි. ගිහීනං අලාභාය පරිසක්කති. යම් භික්ෂුවක් ගිහියන්ට අලාභ කරන්නට උත්සාහවත් වෙනවා. ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහියන්ට අනර්ථ කරන්නට පෙළඹෙනවා. ගිහීනං අක්කෝසති පරිභාසති. ගිහියන්ට නිඳා කරන, අපහාස කරන, නපුරු වචන කියලා බැන වදිනවා. ගිහිහි බෙහෙදේති. ගිහියන් හා බෙහෙද කරනවා. කේලාම් කියලා ගිහියෝ අතර බෙහෙද බින්නකම් ඇති කරනවා. ආන් එහෙම භික්ෂුවක් ඉන්නවා නම් ඒ භික්ෂුවට වන්දනා කරන්න එපා. ඒ වගේ භික්ෂුවට ගරු කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි බුද්ධස්ස අවන්නම් භාපති. කවුරු හරි පැවිද්දෙක් බුදුරජාණන් වහන්සේට නුගුණ කියනවා. ධම්මස්ස අවන්නම් භාපති. ධර්මයට නුගුණ කියනවා, ධර්මයෙන් විකෘති කරනවා. සංඝස්ස අවන්නම් භාසති. සංඝ රත්නයට නුගුණ කියනවා, සංඝ රත්නයට දොස් පවරනවා. අගෝචරේච නම් පස්සන්ති. ඒ භික්ෂුව නුසුදුසු තැන්වලට යනවා. සුරාසැල් තියෙන ප්‍රදේශවලට, ඒ වගේම නොඑක් විදිය දුරාචාරයේ හැසිරෙන පුද්ගලයෝ ඉන්න ප්‍රදේශවලට යනවා. ඒ වගේම භික්ෂුවකට නොගැලපෙන තැන්වලට ගිහිල්ලා යා හැසිරෙනවා. නොගැලපෙන තැන්වල දකින්නට ලැබෙනවා. සල්ලාලයන්, බේබද්දන්, වැරදි වැඩ කරන අය ඉන්න ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ඔවුන් හැසිරෙන ප්‍රදේශවල හැසිරෙනවා නම්, නිතර හැසිරෙනවා නම්, ආන්නේ වගේ කරුණු යම් පැවිද්දෙකුගේ ජීවිතයේ විද්‍යමාන වෙනවා නම් ගිහියන්ට පුළුවන් ආන්නේ පැවිද්දාට වන්දනා නොකරන්න, ඒ පැවිද්දාට අසුන් නොපනවන්න, ඒ පැවිද්දාට දන් නොදෙන්න,
ඒ පැවිද්දාව වර්ජනය කරන්න පුළුවන් මෙන්න මේ නුගුණ ඒ පැවිද්දාගේ ජීවිතේ තියෙනවා. හැබැයි විමසා බලා ඒ දේ කරන්නට ඕනේ. වෙන යම් වැරදි නිසා නෙමෙයි මෙන්න මේ වැරදි නිසා. ගිහියන්ට අලාභ කරනවා, අනර්ථ කරනවා, ගිහියන්ට නිନ୍ଦා අපහාස කරලා බැනවදිනවා. ඒ වගේම ගිහියෝ සමග භේද කරනවා. බුදුරජාණන් වහන්සේට නුගුණ කියනවා, ධර්මයේ විකෘති කරනවා, ධර්මයට නුගුණ කියනවා, සංඝ රත්නයට බැනවදිනවා, නුසුදුසු තැන්වල අනාචාරයේ වැරදි තැන්වල හැසිරෙනවා. මෙහෙම හැසිරෙන පැවිද්දෙක් වේ නම් ඒ පැවිද්දා වර්ජනය කිරීමේ අයිතිය සහ වගකීම යුතුයකම ගිහියන්ටත් තියෙනවා. එනිසා මේ ප්‍රතිපදාව බොහොම ශාන්තයි, සෞම්‍යයි, බොහොම තුලනාත්මකයි. ඒන් අදහස් කරේ පැවිද්දාගේ භූමිකාව පැවිද්දා හඳුනාගෙන මනාව ඉෂ්ට කළ යුතුයි. ගිහියත්ගේ භූමිකාව මනාව හඳුනාගෙන ගිහියත් ඉෂ්ට කළ යුතුයි. ඒ දෙපිරිසගේම මනා වූ සුසංයෝගයෙන්මයි මේ බුද්ධ ශාසනය පවතින්නේ. එනිසා පැවිද්දා වරදින් මුදවා ගැනීමේ වගකීම ගිහියත්තන්ටත් තියෙනවා. හැබැයි ගිහියත්තා දැනගන්නට ඕන තමා සද්ධර්මයේ මනාව පිහිටලා ඉන්නවද නැද්ද කියලා. පංචශීලයේවත් නොරැක ශ්‍රද්ධා මාත්‍රයක් නැතිව ස්වාමින් වහන්සේලාට දොස් කියන ගිහියත්ව ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙම ගිහියත්තන්ට ස්වාමින් වහන්සේලා වරදින් මුදවා ගැනීමේ කිසිම වගකීමක් යුතුයකමක් නැහැ. තමන් මනා ශ්‍රද්ධාවක පිහිටලා ඉන්න. ස්වාමින් වහන්සේලාගේ සැපය තමාගේ සැපය කොට සලකන. ස්වාමින් වහන්සේලාගේ දුක තමාගේ දුක කොට සලකන. ඒ වගේම අර කියන ලද උපාසක උපාසිකා ගුණයන්ගෙන් සමන්නාගත උපාසකතුමාට උපාසිකාවට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. වැරදි අඩුපාඩු වලින් මගහරවා ගැනීම පිණිස ස්වාමින් වහන්සේ ලාට උනත් අවශ්‍ය වෙලාවක මඟ පෙන්වන්න. ඒ හැකියාව වුණට තියෙනවා. ඔවුන් ධර්මයේ පිහිටලා ඉන්න නිසා. පැවිද්දන්ටත් එහෙමයි. ගිහියත්ව වරදින් මුදවා ගැනීම යුතුයකම වගකීම තියෙනවා. එනිසා මේ දෙපිරිස ඔවුනොවුන්ට ආදරයෙන්, ගෞරවයෙන්, ප්‍රේමයෙන්, සෙනෙහසින්, ශ්‍රද්ධාව මුල් කරගෙන, ධර්මයේ පාදක කරගෙන කටයුතු කළොත් මේ බුද්ධ ශාසනය කිසිදාක පසුබසින්නේ නැහැ. මේ බුදු සසුනට මහා ජීවයක් ලැබෙනවා. ඔවුනොවුන්ට හයියක් වෙනවා. එනිසා අපි හැමදෙනාගේ මේ බලවත් වගකීම යුතුයකම හඳුනාගෙන කටයුතු කළොත් පමණක් අපට ලැබිච්ච ශාසන දායාදේ කිලුටු කරන්නේ නැතිව, අපිරිසුදු කරන්නේ නැතිව අනාගත පරපුරට ලබා දෙන්න පුළුවන්. ඉතින් එනිසා අද මේ උත්තම ධර්මපරයායෙන් මා ඔබට කියා දුන්නේ පැවිද්දාගේ යුතුයකම වගේම ගිහියත්තාගේ යුතුයකම. මේ යුතුයකම් හරියට ඉටු කිරීම තුළින් කොහොමද මේ බුදු සසුන තුළ ඔවුනොවුන් ධර්මයෙන්, විනයෙන්, ගුණයෙන් විපුල භාවයට පත්වන්නේ කියන මේ කරුණ. මේ කාරණා මනාව ජීවිතවල සටහන් වුණොත් ඒ කියන්නේ දුරුගුණ මග හැරේ ගුණධර්ම වැවී රෝපණය වී ජීවිත පිවිතුරු භාවයට පත් වුණොත් ආන්‍යයාගේ ජීවිතයෙන් කෙලෙසුන් දුරු වෙලා විරාගී විමුක්තිය වූ ශාන්තම නිවන දැක ගන්න ලැබෙනවා. හැම දෙනා විසින්ම මේ උත්තම ප්‍රතිපදාව ජීවිතවල මනාව පිහිටුවාගෙන ශාන්ත අම නිවනින් සැනසීම දක්වා හැම සුවයක්ම ලබත්වා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දාණය ඔබට ලබා දුන්නේ භාග්‍යා පතිරණ කාංචනා දිසානායක සුරංගි සෝමරත්න සහ සුරංගි විජේකෝන් කියන මේ පින්වත් පිරිස දෙසැම්බර් මාසේ පළමු වන දිනට ජන්මදිනය සිහිපත් කරන භාග්‍යා පතිරණ මහත්මියට ආශිර්වාද කරන්නට, ඒ වගේම ඒ අත්ව නමින් මිය පරලොවගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, හැමදෙනාගේම පවුල්වල දූ දරුවන්ට, දෙමව්පියන්ට, නෑහිත මිතුරන්ට පින්පෙත් පැමිණීමේ බලාපොරොත්තුව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීම පිණිස මේ ධර්ම දානෙ හේතු වේවා කියන බලාපොරොත්තු ඇතිවයි ඒ අත්තෝ මේ ධර්ම දානය ලබා දෙන්නේ. ඒ අත්තන්ගේ නමින් වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මිය පරලොවගේ සියලු ඥාතීහුද, සක්දෙව් රජතුමා, සතරවරම් දෙව් රාජවරු, ආර්ය සුමන සමන් දෙවියන් ඇතුළු සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා කියලා ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති.
ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, අතිපූජනීය මහා සංඝරත්නය නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ශාන්තම නිවනින් සුවපත් වන්නට මේ උතුම් ධර්ම දාණය හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. අපි නැවතත් සම්බන්ධ වෙනවා ඉරිදා සිට්නේ තසපුව සමග. ඉරිදා සිට්නේ තසපුවේ ධර්මදේශනාවෙන් අනතුරුව ඔබට ලං කරන ධර්ම සාකච්ඡාවටයි අපි යොමු වෙන්නට සූදානම් වෙන්නේ. පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ අදත් අපට ධර්මානුශාසනාව තුළ උපාසක උපාසිකාවන් වන අපගේ ජීවිතය ඒ උපාසක උපාසිකා කියන නාමයත් එක්ක තිබෙන තත්වය පිළිබඳව ගෞරවයක් අපේ ජීවිතයට ලං කරන, අපේ ජීවිතයේ වටිනාකමක් එක් කරන සාධකයක් ඇතැම් වෙලාවට අප අවභාවිත කළොත් එහෙම නැත්නම් අපි කටයුතු කරන ආකාරය අනුව එහි වෙනස් වීම පිළිබඳවත් අපේ හාමුදුරන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුණා. සහ එහිදී අපි කටයුතු කළ යුතු සීමාවල් පිළිබඳවත් හඳුනා ගන්නට අපට හොඳ අවකාශයක් අද ධර්මානුශාසනාව තුළ අපට උදා වුණා. මම හිතන්නේ ශ්‍රාවකයෝ විදිහට සතුටටපත් වෙන්නට පුළුවන් දේශනාව සහ අපට වැදගත් වූ දේශනාවකුයි ඔබට අපට අද ශ්‍රවණය කරන්නට හැකියාවක් ලැබුණේ. ගිය සතියේ පුරපසළොස්වක පොහෝ දින යෙදී තිබුණු නිසා ධර්ම සාකච්ඡාව ඔබට ලං කරන්නට අපට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ශ්වේත පූජා වැඩසටහනට සමගාමීව මේ වැඩසටහන පැවැත්වූ නිසාවෙන් සන්ධ්‍යාවේ ආශිර්වාද පූජාව, පහන් පූජාව පැවැති නිසා. කෙසේ නමුත් ගිය සතියේ දේශනාව ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් අපට යොමු කරලා තිබුණු ගැටලු කිහිපයකුත් තිබෙනවා. ඒ කාරණාත් අද දවසේදී අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වෙතට යොමු කරලා ඔබට අනුශාසනා ලබන්නට අවකාශ උදා කර දෙන්නයි අපේ බලාපොරොත්තුව. ඉරිදා සිට්නේ තසපුව ධර්ම සාකච්ඡාව ආරම්භමින් මා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරන අපේ ස්වාමීන් වහන්සේ අද සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට. දැන් යම් ආකාරයකට ඔබ වහන්සේ සිහිපත් කළා භික්ෂුන් වහන්සේ නමක් ඇසුරේ කටයුතු කරන විට භික්ෂුන් වහන්සේට සමීපව කටයුතු කරන ගිහි ශ්‍රාවක අපි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ස්වාමීන් වහන්සේ මා ආරම්භයේදී මේ ප්‍රශ්නය ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති. ඇතැම් වෙලාවට වෙනි අවස්ථා ජීවිතවලට උදා වෙනවා බොහෝ සෙයින්. එහිදී අපි කටයුතු කරන තත්වය මත අපිට තවදුරටත් අකුසල පිරනවාද නැත්නම් අපි කරන්නේ වැරද්දක්ද කියන කාරණේ තවදුරටත් විවරණය කරගන්නට මේ හොඳ අවස්ථාවක් වෙන නිසා භික්ෂුන් වහන්සේ නමක් දිගින් දිගට මේ වරදක් සිදු කරනවා නම් ස්වාමීන් වහන්සේ අපි උපාසකයන් විදිහට එහෙම නැත්නම් අපි ශ්‍රාවකයෝ විදිහට උන්වහන්සේට සමීප දායකයන් විදිහට ඒ ඉවසීමද කරන්නට ඕන උපාසක උපාසිකාවන් අප කළ යුත්තේ නැතිනම් මේ මගහැරීමද එවැනි තත්ත්වයක් තුළ කෙසේද අපි කටයුතු කරන්නට ඕන ශ්‍රාවකයන් විදිහට? අද සිට්නේ තසපුව ධර්ම සාකච්ඡාවට සවන් දෙන අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. පින්වත් වරුණ, ගිහි පැවිදි සම්බන්ධය පිළිබඳව අපි පෙර සාකච්ඡා වාරවලදීත් ඇතැම් කරුණු ප්‍රකාශ කළා, දේශනා කළා, සාකච්ඡා කළා. බුද්ධ ශාසනයේ පැවැත්ම තීරණය වන එක තැනක් තමයි ගිහි පැවිදි සම්බන්ධය. එය වර්ධවා ගත්තොත් මුළු සසුනම පරිහානියට පත් වෙනවා. හරි හැටි පැවැත්වුවොත් මේ බුද්ධ ශාසනය තව පරම්පරා ගණනාවක පූජනීය උරුමයක් කරන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ගිහියත්ෝ සහ පැවිදි ජීවිත ගත කරන උතුමෝ අතර ඒ පැහැදිලි අවබෝධයක් ඕනෝන් පිළිබඳව පැවතිය යුතුයි. ඒ පැවැත්මත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට අනුවම සිද්ධ විය යුතුයි. වරුණ, පැවිදි ජීවිත ගත කරන අපටත් ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලටත් අප අතර තිබිය යුත්තේ පැහැදිලිවම උතුම් ධර්මාවබෝධයේ පිණිස පවතින සිතක් පිරිසිදු කරන, කෙලෙස් ධර්ම අඩු කරන, මානසික සංවරය, නිදහස, පිවිතුරු භාවය ඇති කරන විදිහේ පැවැත්මක්නේ. ඒ කියන්නේ පැවිදි ජීවිත ගත කරන අයගේ වචනය, හැසිරීම සහ ආකල්පය සෙසු පැවිද්දන්ටත් ඒ වගේම ගිහියත්තන්ටත් කියන මේ දෙපිරිසටම සිත් නිවාලන, ජීවිත නිවාලන, පරමාදර්ශයක් සැපයන විදිහේ කාය කර්ම, වචී කර්ම විය යුතුයි.
ඒක ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා සිරිමුව මඩලින්. ඉතින් එනිසා ඒක තමයි පැවිද්දාගෙන් විය යුතු දේ. ඒ වගේම පැවිදි ජීවිතයක් ගත කරන ස්වාමින් වහන්සේලාගේ ජීවිතවල සිල් ආරක්ෂා කිරීම ආදී කටයුතු ස්වාමින් වහන්සේලා සිද්ධ කළ යුතුයි. හැබැයි යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ඒ දේවල් ගැන එච්චර තකන්නේ නැත්නම් ඒ පිළිබඳව ගිහියත්තන්ට කළ යුත්තේ කෙබඳු කාර්යයක්ද කියන එක අද ධර්මදේශනාවේදී කියවුණානේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් ස්වාමින් වහන්සේ කෙනෙක් ගිහියත්තන්ට අලාභ කරනවා, අනර්ථ කරනවා, ගිහියන් හා කේලාම් කියලා බිඳවනවා. ඒ වගේම වරුණ නුසුදුසු තැන්වල, ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා හැසිරිය යුතු නැති තැන්වලදී ස්වාමින් වහන්සේලා හැසිරෙනවා. එයින් අදහස් කරන්නේ අගෝචරයන් තියෙනවනේ, භික්ෂුවක් යා යුතු නොයා යුතු තැන්වලට ගිහිල්ලා හැසිරෙනවා. මෙන්න මේ වගේ අවස්ථා සහ ඊළඟට වරුණ බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට දොස් කියනවා, නුගුණ කියනවා, නුගුණ ප්‍රකාශ කරන මෙන්න මේගේ අවස්ථාවල පුළුවන් ගිහියැත්තෙකුට තමන්ගේ අප්‍රසාදේ ඒ භික්ෂුවට පළ කරන්න. ඒ අප්‍රසාදේ පළ කරන විදිය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආකංකමානා උපාසකා අප්‍රසාදම් පවේදෙය්‍යෝ. කැමැතිනම් ඒ උපාසකවරුන්ට අප්‍රසාදේ පළ කරන්න පුළුවන්. කරුණු 8යි. ගිහියැත්තන්ට අලාභ කරනවා, අනර්ථ කරනවා, ඊළඟට නිඳා කරනවා, බැනවදිනවා, ගිහියෝ හා ભેද කරනවා, බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේ නුගුණ කියනවා සහ අගෝචරේ හැසිරෙනවා. හැබැයි මෙතන දක්වලා නෑ වරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් දුස්සීලයි නම් දොස් කියන්න කියලා. දැන් මේ කරුණු වටේ දක්වලා නෑ භික්ෂුවක් දුස්සීලයි නම් අප්‍රසාදය පළ කරන්න කියලා. දැන් මෙතන ඇතම් කරුණු වලින් භික්ෂුවගේ දුස්සීල භාවයත් ප්‍රකට වෙනවා. දැන් අගෝචරේ තම් පස්සන්ති කිව්වහම ඒ භික්ෂුව නුසුදුසු තැන්වල හැසිරෙනවා දකින්න ලැබෙනවනේ. අපි හිතමුකෝ සුරා සොඬුන් ඉන්න වීථියක නිතර භික්ෂුවක් ගැවසෙනවා දකිනවා. අபிසාරිකාවන් ඉන්න ප්‍රදේශයක නිතර කෙනෙක් ගවසෙනවා දකින්න ලැබෙනවා කියලා හිතන්න. අන්න ඒ වගේ තැන්වල වුණත් එකපාරට චෝදනා කරන්න බෑ. සමහරට හදිස්සි ගමනක් විහාරයකින් විහාරයකට වඩිනවා වෙන්න පුළුවන්. හැබැයි මෙතන ස්වාමීන් වහන්සේ දුස්සීලයි නම් අප්‍රසාදේ පළ කරන්න කියලා එහෙම එක කාරණයක් නැහැනේ. මෙතන දේශනා කරන්නේ මෙන්න මේ ගිහියට අලාභ කරනවා නම්, අනර්ථ කරනවා නම්, ආක්‍රෝෂ කරනවා නම් ඒ වගේ කාරණා ටික. ඉතින් එනිසා එතෙන්දිත් අප්‍රසාදේ පළ කිරීම කියන්නේ වරුණ ස්වාමීන් වහන්සේලාට බැනවැදීම නෙමෙයි. ස්වාමීන් වහන්සේලාට නුගුණ පළ කිරීම නෙමෙයි. ප්‍රසිද්ධියේ චෝදනා කිරීම එහෙම නෙමෙයි. අප්‍රසාදේ පළ කිරීම කියන්නේ ඒ වගේ භික්ෂුවක් දැක්කොතින් තමන් වාඩි වෙලා ඉන්න ආසනෙන් නොනැගිට ඉන්න පුළුවන් ඔය නම් ගිහියෙකුට. හැබැයි මතක තියාගන්න ඕනි ඒ නොනැගිට සිටින ගිහියා පිරිසිදු සීලයක පිහිටි. ශාසනය තුල හොඳ ශ්‍රද්ධාවක පිහිටි කෙනෙක් විය යුතුමයි. ශ්‍රද්ධාවක පිහිටා සීලයක පිහිටා ඉන්න කෙනෙක් නැතුව ඔය දේ කරන්න ගියොත් නිදාගෙන නැගිට්ටා වගේ අපායයි. එනිසා මේක ඉතාම අවදානම් මේව වර්ධවා ගන්න පුළුවන්. මගේ පුද්ගලික අදහව තමයි වරුණ ශ්‍රද්ධාවෙන් යුක්තව කසාවතක් දරාගෙන ඉන්න කවුරු දැක්කත් ඒ ජීවිතේ මොන ප්‍රකට වැරද්ද තිබුණත් කල්පනාකාරීව තමන්ගේ හිත රැක ගන්න. ඉක්මන් වෙන්න එපා. ඒ ස්වාමීන් වහන්සේලාට චෝදනා කරන්න, ඇඟිලි දික් කරන්න, විවේචනය කරන්න. මොකද අපේ පැත්තේ මහා කෙලෙස් කන්දක් තියාගෙන සීලයකවත් නොපිහිටා අපට පුළුවන් දෙහිම චෝදනාවක් කරන්න. ඒ නිසා අපට පෙනෙන දේ සහ පවතින දේ අතර ලොකු වෙනසක් තියෙන්න පුළුවන්. ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ බාහිර හැසිරීම යම් තරමකට කලබලකාරී අසංවර වුණාට ඒ ජීවිත ඇතුලේ ඊටා ප්‍රබල භ්‍රමචර්යාවක් තියෙනවා වරුණ. ඒ වගේම ඊටා ශක්තිමත් සීලයක් තියෙන. සමහරට කටවචනේ අසංවරයි, හැසිරෙන හැටි අසංවරයි, ගමන බිමන ටිකක් අසංවර වෙන්න පුළුවන්. ඒ පමණකින් ඒ ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ දුස්සීලෙකෝ චෝදනා ගර්හා ලැබිය යුත්තේක් නෙවෙයි. ඒ නිසා ඒ කාරණේ වරුණ ගිහියත්තන්ට තේරුම් ගන්නත් බෑ බැලෝ බැලමට. ගිහියත්ව ගත ගන්න පසුබිම තුල මේ පැවිද්දෙකුගේ භූමිකාව සහ ඒ චර්යා පද්ධතිය ගැන හිම අදහසක් ගන්න බෑ වරුණ. මොකද එක රාත්‍රියකට ගෙදරකින් අයින් වෙලා පැය කිහිපයකට තමන්ගේ භාර්යාවගෙන්, ස්වාමියාගෙන්, දුව දරුවන්ගෙන් වෙන් වෙලා ගත කරගන්න බැරි කෙනෙකුට ජීවිත කාලයක් ගිහි ගෙදරකින් අයින් වෙලා ගත කරන උතුමෙකුගේ ජීවිතයක් ගැන හිතන්න බෑනේ වරුණ. ඒ නිසා වඩාත්ම හොඳ වෙන්නේ මේ කාරණේදී ගිහියැත්තෝ ඊතා කල්පනාකාරීව ස්වාමින් වහන්සේලාට කිසිසේත්ම චෝදනාවක් නොකර ශ්‍රද්ධාව පිහිටුවාගෙන ශ්‍රද්ධාවෙන්ම ඒ දෙස බලන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. මොකද තමන්ගේ ආරක්ෂාවට. පස්සේ හරි තේරුණොත් වරුණ අපි මේ චෝදනා කරාට මේ ස්වාමීන් වහන්සේ බොහොම හොඳ කෙනෙක් කියලා අකුසලයේ සිද්ධ වෙලා ඉවරයිනේ. කලින්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතනදී තාම පරිස්සම් වෙන්න ඕන. මේක වරුණ කොයි කාලෙත් තියෙන දෙයක්. දැන් අතීතයේ ගත්තොත් ඇතැම් විට බණ පොතේ තියෙනවා සමහර අවස්ථාවල ස්වාමීන් වහන්සේලා ගැන වරදවා අරගෙන චෝදනා කරනවා. චෝදනා කරන්න ඉක්මන් වෙනවා. ස්වාමීන් වහන්සේලාත් මේ වගේ අවස්ථාවල ඇතැම්මට කලබල වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඇයි මට අභූතෙන් චෝදනා කරන්න කියලා. මේ දෙපිරිසම අවසානයේ අසංවර වෙනවා. මේ චෝදනා කර ගැනීම, විවේචන කර ගැනීම කියන එක වරුණ ධර්ම මාර්ගයේ ඉස්සරහට යනකොට උලක් අනිනවා වගේ වැඩක්. ඒ කියන්නේ තව කෙනෙකුට විරුද්ධව කටක් අරින්න, තව කෙනෙකුට විරුද්ධව ගර්හා කරන මානසිකත්වයේ කියන එකම වදයක්.
හිතේ සමාධියක් ඇති වෙනකොට සීලාදී ගුණ ධර්ම පුරුදු කරනකොට සසර බය මරණය ගැන මෙනෙහි කරනකොට වරුණ චෝදනා කර කර ඉන්න කාලයක් නැහැනේ. තව කෙනෙකු විවේචනය කර කර ඉන්න කාලයක් නැන්නේ. දැන් මේ සමාජ ක්‍රමයේ ගත්තොත් චෝදනා ගර්ජන තර්ජන පුදුමයිනේ. ඒ කියන්නේ ඒ වගේම පිරීලා ගිහිල්ලානේ ගිහියෝ ගිහියන්ට චෝදනා කරනවා, ගිහියෝ පැවිද්දන්ට චෝදනා කරනවා, ආගම් වශයෙන් කල්ලි වාද හදාගෙන ඕනෝන්ට චෝදනා කර කර මේ යන්නේම වරුණ කාමච්ඡන්දේ බලවත් භාවය නිසා නෙමෙයිද? ව්‍යාපාදේ බලවත් වෙච්ච හින්දා නෙමෙයිද? එහෙනම් පැහැදිලි ප්‍රශ්නේ තියෙන්නේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ මෙන්න මේ වගේ කෙලෙස් වලනේ. ඉතින් මේ ටික අවම කරන ප්‍රතිපදාවක්නේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. මේ ප්‍රතිපදාවේ පිහිටපු කෙනාට වරුණ ඔය දේවල් එක්ක ඔට්ටු වෙන්න වෙලාවක් කොටින්ම ඇත්තේ නැහැ. ඊට වැඩි දෙයක් තිබෙනව කරගන්න. ඊට වැඩි දෙයක් තිබෙනවා කරගන්න. අනිත් එක හුස්ම රැල්ල හා ප්‍රතිබද්ධ මරණය දකිමින් වාසය කරන ගිහියාට පැවිද්දාට මොන රණ්ඩුද මොන කලකෝලහලද? එහෙමයි සයනස. අප දන්නේ දැන් මේ පැතිරිලා යන වසංගතෙන් සමහරට හිටන්නේ දුන්නට අපි හැමෝම මැරිලා යන්න පුළුවන් වරුණ. කොහොමද වැළකෙන්නේ? වැළකෙන්න තියෙන එකම දේ තමයි මරණය අවබෝධ කර ගැනීම. මම මැරෙන කෙනෙක් කියලා අවබෝධ කරගන්නවා. හැර පලා යන්න ලැබෙන්නේ නැහැ. සැඟවෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ප්‍රවේශමෙන් මේ බුදු සසුන අපේ ජීවිතවලට ශාන්තියක් කරගන්න ඕන වරුණ. හොඳයි. ස්වාමීන් වහන්සේ මේ ගැටලුව අපිට යොමු කරපු ගැටලුවක් චත්තාරී පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කියන මේ පාඨය පහදා දෙන්න කියලා මට හිතෙනවා අදට ගැලපුණා කියලා මේ කාරණාවත් තව ටිකක් පහදවා ගන්නට. මොකද බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ එතන ගිහියනුත් ඒ ගොඩට අයිතිද සහ මේ කියන අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නය කියන තැනදී ගිහියනුත් එතනට යොමු වී තිබෙනවාද කියන කාරණේ මොකද අපිට විටින් විට ඇහිලත් තිබෙනවා එහෙම කාරණාවන් පිළිබඳව. ඒ නිසා සැකහැර දැන ගැනීම උදෙසාම ඔබ වහන්සේට පැණිය යොමු කරනවා ස්වාමීන් වහන්සේ. වරුණ සංඝ යන වචනේ තේරුම තමයි සමූහය යන අර්ථය. දේව සංඝ, බ්‍රහ්ම සංඝ, ක්ෂත්‍රිය සංඝ, තීර්ථක සංඝ කියලා මේ විදිහට සමූහයන් ලෝකේ ඉන්නවා. නොඑක් විදිහේ සමූහයන් අතරින් සංඝරත්නය යන නාමය ව්‍යවහාර කරන්නේ ඔය සංඝගුණ පාඨයේ දක්වන භගවතෝ ශාවක සංඝෝ කියලා කියවෙන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට එහෙම නැත්නම් ශ්‍රාවක සමූහයට. ශ්‍රාවකයා කියලා කියන්නේ අසන තැනැත්තා කියන එකයි. ලෝකේ අහන්න දේවල් බොහෝ තියෙනවානේ. මොනම දෙයක් හෝ ඇසීමෙන් පුද්ගලයෙක් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැනේ වරුණ. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ නවාංග ශාස්ත්‍රෝ ශාසනය කියන්නේ සුත්තගෙය වේයාකරණ ගාථා උදාන ඉතිබුත්තක ජාතක අභුත ධම්ම වේදල්ල කියන මෙන්න මේ නව ප්‍රභේද වූ ධර්මයෙන් කොටසක් ඇසීමෙන් තමයි එයා ශ්‍රාවකයෙක් වෙන්නේ. එතකොට ඒ ධර්මය අහලා ගෞරවයෙන් පිළිගෙන ඒ ධර්මය ගෞරවයෙන් පිළිපදින කෙනා ඒ පිළිපැදීම නිසා සත්පුරුෂයෙක් වෙනවා. අන්‍යයා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා මේ ලෝකේ හඳුන්වන්නේ. එතකොට ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගෙන ඒ අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයෝ මිනිස්සු ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ වශයෙන් කොටස් තුනක් ඉන්නවා. ඒ වගේම ගෘහස්ත සහ ප්‍රවජිත නැත්නම් පැවිද්දෝ කියලා කොටස් දෙකක් ඉන්නවා. ඊළඟට පෘථග්ජන ආර්ය වශයෙන් කොටස් දෙකක් ඉන්නවා. උපසම්පන්න අනුපසම්පන්න වශයෙන්ුත් කොටස් දෙකක් ඉන්නවා. එතකොට සංඝගුණ පාඨය තුළ යදිදන් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කියලා අදහස් කරන්නේ යුගල වශයෙන් 4ක් වන පුද්ගල වශයෙන් 8 දෙනෙක් වන මෙන්න මේ පිරිස කියලා. යුගල වශයෙන් 4යි කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරහත් මාර්ගස්ත පලස්ත කියන මෙන්න මේ 8 දෙනා. පුරිස පුද්ගල වශයෙන් ඒකෝ පඨම මග්ගට්ඨෝ ඒකෝ පලට්ඨෝ ති ඉමිනා නයේන අට්ඨේව පුරිස පුද්ගලා හොන්ති කියලයි ඒ උත්තම බණපදයේ තෝරලා තියෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වරුණ චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේඨිතා ඒස සංඝෝ උජු භූතෝ පඤ්ඤා සීල සමාහිතෝ. ඒ කියන්නේ මාර්ගස්ත 4 දෙනත් පලස්ත 4 දෙනත් කියන මෙන්න මේ ඍජු භූත ඍජු මාර්ගයේ ගමන් කරන ප්‍රඥාවෙන් සීලයෙන් යුක්ත වූ මෙන්න මේ උතුමන් වහන්සේලා ලෝකේ වේනම් යජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පානිනං කාරෝතං ඕපධිකං පුඤ්ඤං සංඝේදින්නම් මහප්පලං. මේ ලෝකේ දන් පෙන් පූජා කළා පින් බලාපොරොත්තු වෙන මිනිසුන්ට ඒ උතුමන් වහන්සේලා පින් කෙතක් කියලා. ඒ කියන්නේ වරුණ අෂ්ඨාරි පුද්ගල මහා සංඝරත්නය හෙවත් ස්වාමින් වහන්සේලා ගැන.
ඒ අනුව වරුණ අෂ්ටපුරිෂ පුද්ගලයන්ට සෝවාන් මාර්ගයේ පිණිස පිළිපදින කල්යාණ පෘථග්ජන කියන ගණේ භික්ෂුන් වහන්සේලාත් අයිති වෙනවා කියලා කියන්නට ඕන. එහෙමයි සයනස. අෂ්ටපුරිෂ පුද්ගලයන් අතර උපසම්පදා වූ උතුමන් වහන්සේලාත් උපසම්පදා නොවූ උතුමන් වහන්සේලාත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ මාර්ගඵල ලැබූ ආර්ය ශ්‍රාවකත්වයට පැමිණිච්ච ගිහියෝ දහස් ගණන් ලක්ෂ ගණන් හිටියනේ. අද වගේ කාලයක දිව්‍ය ලෝකවල උනත් කොච්චර ඉන්නවද මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා. ඒ මාර්ගඵල ලබාගෙන ඇති දෙවියෝ බ්‍රහ්මයෝ ආර්ය ශ්‍රාවකයෝ. හැබැයි ඒ ආර්ය උතුමෝ ආර්ය ශ්‍රාවකයෝ වුණත් තථාගතයන් වහන්සේගේ ආඥාව සම්පූර්ණයෙන්ම පිළිගත්තේ අය නෙමෙයි. එයින් අදහස් කරන්නේ මගඵල ලබා තිබුණත් ඔව් ඒ උතුමෝ සංඝ රත්නයට මුළුමනින්ම අයත් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ආඥා චක්‍රය සම්පූර්ණයෙන්ම පිළිගත්තේ කවුද? උපසම්පදා ස්වාමීන් වහන්සේලා. එනිසා ආර්ය ඌද පෘථග්ජන ඌද උපසම්පන්න උතුමන් වහන්සේලාමයි ශ්‍රාවක සංඝ රත්නයට අයිති වෙන්නේ. ශ්‍රාවක සංඝ රත්නයට අයිති වෙන ඔය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය නමින් හඳුන්වන තැන දන් දීමට සුදුසු, පින් රැස් කිරීම පිණිස වැඳුම් පිඳුම් කිරීමට සුදුසු උතුමෝ කියලා හඳුන්වන්නේ ආන්නේ උතුමන් වහන්සේලා. අධි සීල, අධි චිත්ත, අධි ප්‍රඥා කියලා ශික්ෂා තුනක් තියෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් කාටත් තියෙන්නේ අන්නේ එකම අධි චිත්ත ශික්ෂාව. එකම අධි ප්‍රඥා ශික්ෂාව. ඒ ශික්ෂා දෙකෙන් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ වෙනසක් නැහැ. හැබැයි අධි සීල ශික්ෂාවෙන් උපසම්පන්න අනුපසම්පන්නයන්ගේ විශාල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සීලේ වශයෙන් ගත්තොත් විශාල වෙනසක් තියෙනවා. සෝවාන් වූ ගිහියාගේ නිත්‍ය සීලේ පංචශීලයේ. උපසම්පන්න සෝවාන් උතුමන් වහන්සේගේ සීලය ඉතා විශාල සීලයක්. 9 කෝටි සහස්සානි අසීතින් සත කෝටියෝ. පඤ්ඤාසං සත සහස්සානි චත්තින් සාච පුනාපරි. ඒතේ සංවර විනයා සම්බුද්ධේන පකාසිතා. පෙය්‍යාල මුඛේන නිද්දිට්ඨා සික්ඛා විනය සංවරි. එහෙමනේ වරුණ විසුද්ධි මාර්ගය දැක්වෙන්නේ. 9180 කෝටි 5,36,000 ශික්ෂාපද තියෙන සීලයට කියනවා උපසම්පදා සීලය කියලා. එහෙමයි සයනස. එතකොට තථාගතයන් වහන්සේගේ සියලුම භික්ෂුන් වහන්සේලාට ශ්‍රාවක භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා තියෙන්නේ අන්නේ කියන උපසම්පදා සීලය. දිට්ඨි සීල සාමඤ්ඤේන සංඝටිතෝති සංඝෝ කියලා කියනවා. එයින් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ ශරීර වලින් කොච්චර හරි දුර හිටියත් සීලයෙන් සහ සම්මා දිට්ඨිය කියන මෙන්න මේ දෙකෙන් ඔවුනෝන් එකට බැඳිලා ඉන්නේ. අන්නේ නිසා සංඝ කියලා කියනවා. එකට බැඳිලා ඉන්න නිසා සංඝ කියලා කියනවා. සර්වඥ වූ බුදුරජාණන් වහන්සේගේ ආඥාව පරිදි පැවිදි භූමිය ලබාගෙන බුද්ධ පුත්‍ර භාවයට පැමිණ සිටින සාමණේර අයත් විනය කර්ම වලට සුදුසු වන පරිදි සංඝ රත්නයට අයත් උනේ නැතත් දක්ෂිනාර්හ භාවයෙන් ඒ කියන්නේ දන් දෙන්නට සුදුසුයි කියන කාරණේ සංඝ රත්නයට අයත්. එනිසා ඒ උතුමන් වහන්සේලාටත් සාමණේර උතුමන් වහන්සේලාටත් සංඝ සතු විහාරාරාම පරිභෝග කිරීමේ අයිතියක් තියෙනවා. ඒ සාමණේර ස්වාමීන් වහන්සේලාට සංඝලාභී බෙදලා දෙන්නට ඕනේ. අනුජානාමි භික්කවේ සාමණේරාණං උපඩ්ඩම් පටිවිංසං දාතුම්. එහෙමනේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. උපසම්පදා භික්ෂුවට ලැබෙන කොටසින් භාගයක් සාමණේර නමකට දෙන්නට ඕන. එහෙම තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමයි සයනස. සෝනස ඒ වගේම ඔබ වහන්සේ අර මහා සංඝරත්නය උදෙසා දානයක් පිදීමේ වටිනාකම පිළිබඳව සිහිපත් කළා. දානයකදී ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නය වෙනුවෙන් දානය පූජා කරනකොට ඒ මහා සංඝරත්නය තුල උපසම්පදා ස්වාමීන් වහන්සේලා ඉඳීම අත්‍යවශ්‍ය කාරණාවක්ද, පින් වැඩෙන කුසල් වැඩෙන කාරණාවක්ද? දැන් මොකද ඇතැම් ස්වාමීන් වහන්සේලා කියන එයයි වටින්නේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් උපසම්පදා වුණොත් තමයි හොඳ කියලා. මේ සත්‍ය අසත්‍යතාවය සහ ඒ තුල තිබෙනා වූ ගුණය පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. වරුණ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ විචේය දානං දාතබ්බං කියලානේ. විචේය දානං සුගතප්පසත්නං කියලානේ. නුවණින් සලකා දන්පැන් පූජා කිරීම භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් වර්ණනා කොට වදාරනවා. දාන පූජාව ලබන ස්වාමින් වහන්සේ සාමණේර වේවා උපසම්පදා වේවා ඒක මෙතනදී විශේෂයෙන් අදාළ වන්නේ නෑ වරුණ. බොහෝ දෙනා කියනවා සංඝගත දක්ෂිනාවක් දෙන්න මෙහෙම ස්වාමින් වහන්සේලා 4 නමක් අවශ්‍යයි කියලා. බුද්ධ ශාසනය තුල වරුණ විනය කර්ම තියෙනවා. අන්නේ විනය කර්ම කරද්දී සංඝ රත්නය ඒ විනය කර්ම සඳහා අවශ්‍ය වෙනවා. සංඝ කියලා කියද්දී එතන අවම මට්ටමින් උපසම්පදා 4 නමක්වත් සිටිය යුතු විනය කර්ම තියෙනවා. අන්න ඒ කාරණයෙන් තමයි සංඝයා කියන මේ වචනෙන් 4 නමක් අදහස් වෙනවා කියන එක මේ ජන සමාජයට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි දානයක් පූජා කරද්දී වරුණ එහෙම උපසම්පදා ස්වාමීන් වහන්සේලා 4 නමක් ඉන්න ඕන. එහෙම කියලා ඒකාන්ත නැහැ. සැබවින්ම සාමණේර ස්වාමින් වහන්සේලාට වඩා
උපසම්පදා ස්වාමීන් වහන්සේලාට දාන පූජා කරන එක ආනිසංස වැඩි. ඒක පිළිගන්න වෙනවනේ සීලයෙන් උසස් නිසා. ඊළඟට ගිහි ගෙදරක ඉන්න පංචශීලයේ රකින්න කෙනෙකුට වඩා දස සීලය රකින්න කෙනෙකුට දන් හැන්දක් පූජා කිරීම ආනිසංස වැඩිනේ. එහෙම වෙනසක් තියෙනවා. නමුත් යම් කෙනෙක් සිත පහදවාගෙන මම මේ දන් හැන්ද පූජා කරන්නේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයටමයි කියලා සාමණේර නමකට හෝ සාමණේර 4 නමකට හෝ උපසම්පදා නමකට හෝ උපසම්පදා 4 නමකට හෝ සාමණේර උපසම්පදා මිශ්‍ර වශයෙන් හෝ එක නමකට හෝ පූජා කළත් වරුණ ඒ ආනිසංසයට අඩු වෙන්නේ නැහැ. ඒ නිසා ගිහියැත්තෝ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. අපට සංඝගත දක්ෂිනාවක් පූජා කරන්නට 4 නමක්ම ඉන්න ඕනේ කියලා හිතන එක ගිහියැත්තන්ට අදාළ නෑ වරුණ. ගිහියැත්තන්ට එක නමක් හිටියත් දෙනමක් හිටියත් තුන් නමක් හිටියත් ස්වාමීන් වහන්සේලා 20 නමක් හිටියත් එයත්න්ට පුළුවන් මේක සංඝගත දක්ෂිනාවක් කියන පිරිසිදු අදහසින් යුක්තව දාන පූජා කරන්න. එහෙම නැතුව එයත් හිතුවොත් අනේ අපට උපසම්පදා ස්වාමීන් වහන්සේලා නෑනේ කියලා ඒක වැරදි අදහසක්. හැබැයි මෙන්න මෙහෙම කාරණයක් තියෙනවා වරුණ. මේ බුද්ධ ශාසනයේ යම් දවසක උපසම්පදා 4 නමක් නැති වුණොත් එදාට බුද්ධ ශාසනය ඉවරයි. මේ මහා පොළොව තුල උපසම්පදා 4 නමක් නැති වෙච්ච දවසට තව කෙනෙක් උපසම්පදා කරන්න බෑ වරුණ. අන්න ඒ නිසා තමයි කියන්නේ උපසම්පදා 4 නමක් වුමනයි කියන ওই මතය මේ සමාජයට ගිහිල්ලා තියෙන්නේ එන්නේ කාරණේ නිසා කියලා මට හිතෙන්නේ. හැබැයි උපසම්පදාව මත තමයි බුද්ධ ශාසනයේ පැවැත්ම තියෙන්නේ. උපසම්පදාව නැති වෙච්ච දවසට සසුන් ප්‍රතිපදාව එතනින්ම අතුරුදන් වෙලා යනවා. ඉතින් 4 වෙනි උපසම්පදා උතුමන් වහන්සේ මේ මහ පොළොවේ නැති දවසට ඔන්න බුද්ධ ශාසනය අතුරුදන් කියලා කියන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ තව අපිට යොමු කරපු ගැටලුවක් දසුන් සේනානායක මේ ප්‍රශ්නය යොමු කරලා තිබෙන ස්වාමීන් වහන්සේ ප්‍රථම හා ද්විතීක ධ්‍යාන ඇතිවන්නේ කෙසේද කියලා අහලා තිබෙනවා. සෝවාන් වීමට ප්‍රථමයෙන්ද එම ධ්‍යාන ඇතිවන්නේ කියන කාරණේ පිළිබඳව පහදලා දෙන්න කියලා ඔබ වහන්සේ වෙත යොමු කරලා තිබෙන ප්‍රශ්නයක්. පින්වත් වරුණ මේ භාවනා මාර්ගයේ සමත පූර්වාංගම විදර්ශනාව විදර්ශනා පූර්වාංගම සමතය කියන ක්‍රම දෙකෙන්ම ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ වගේම මේක උන්මිශ්‍ර වශයෙන් ඒ කියන්නේ සමතේ වඩනවා විදර්ශනාවට හැරෙනවා විදර්ශනාව වඩනවා සමතේට හැරෙනවා. එහෙම මිශ්‍ර වශයෙන් කරගෙන යන්නත් පුළුවන්. යුගනන්ද වශයෙන් කරනවා කියලා තමයි ඒ තුන්වන ක්‍රමයට කියන්නේ. ඉතින් වරුණ දැන් යම් සමත පූර්වාංගම විදර්ශනා භාවනාව වඩන ශ්‍රාවකයෙක් ඉස්සෙල්ලාම කරන්නේ යා සමත කර්මස්ථානයක් තෝරාගෙන ගුරුවරයෙක් ඇසුරේ ඒක පුරුදු කරනවා. අපි හිතමුකෝ ආනාපාන සති සමත කර්මස්ථානය කියලා වරුණ. මේ හොඳට පුරුදු කරගෙන යද්දී පැහැදිලිවම පෙර සංසාරේ කරපු පින් මතු වෙන්නත් ඕන. ඒ වාසනාව තිබිය යුතුමයි. ඒ වාසනාව සහිතව එයා මේ ධර්මයේ හොඳට පුරුදු කරගෙන සීලය රැකමින් ආනාපාන සතිය කරගෙන යද්දී එයාට අවස්ථාව ලැබෙනවා වරුණ ප්‍රථම ධ්‍යාන සමාධිය උපදවා ගන්න. ඒ ප්‍රථම ධ්‍යාන සමාධිය විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග පහෙන් යුක්තව තමයි පහළ වෙන්නේ. ඒයින් අදහස් කරන්නේ විතර්කය නම් වූ ඒ කුසල විතර්කය, විචාරය නම් වූ කුසල විචාරය, ඒ වගේම ඒ අරමුණ තුල ඇතිවන බලවත් ප්‍රීතිය, ඒ වගේම සැපය, ඒ වගේම සමාධිය කියන මෙන්න මේ අංග පහ ඊටාම බලවත් වෙනවා. ප්‍රබල සමාධියක්, ප්‍රබල ප්‍රීතියක්, ගතසිත පිනා යන සැපයක් සමග මනාව ඒ ආනාපාන සතිය නම් ඒ අරමුණේ සිහිය පිටනවා. මෙන්න මේ අංග ටිකෙන් යුක්ත බලවත් ඒකාග්‍රතාවයක්. ඒ අරමුණේම සිත පවතින ගතියක් පහළ වීම හඳුන්වනවා ධානයක් පහළ වීම කියලා. මේක මෙහෙම කිව්වට වරුණ දීර්ඝ කාලීන අභ්‍යාසයක ප්‍රතිඵලයක් මේක. එහෙමයි සයනස. මම අර කිව්වේ සසර පිනත් අවශ්‍යයි කියලා. නැත්තම් මේ ඇත්ත හිතන්න පුළුවන් ඊතා කුඩා චිත්ත සමාධි මාත්‍රයක් එනකොට මේක ධානයක්. එහෙම නෙමෙයි. ඒ ධානයක් උපදවා ගත්තට පස්සේ ඒ ධානයේ සමාපජ්ජන, උත්ථාන, අදිඨාන, පච්චවෙක්කන මේ විදිහට මේක වසඟ කරන්නට ඕනේ. ඒ කියන්නේ හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ. තාම ප්‍රගුණ කරන්නට ඕනේ. අන්න එහෙම ප්‍රථම ධානයේ ප්‍රගුණ කළා නැවත යාට පුළුවන් විතරකයෙන් තොරව හිත පැවැත්වීමට හිත හුරු කරන්න. ඒ කියන්නේ ආනාපාන සති භාවනාවෙන් නම් දෙවන ධානයට යන්නේ. ප්‍රථම ධානයේ තිබ විතරක ඉවත් කරලා හුදු ਵਿਚාරයෙන් පමණක් ඒ අරමුණගෙන ඒ තුල චිත්ත සමාධිය පැවැත්වීමේ දෙවන අදියරට යන්න පුළුවන්. ඒකට කියනවා ද්විතීය ධාන සමාපත්තිය කියලා. එතකොට ප්‍රථම ධානයට වඩා දෙවන ධානයට යනකොට වරුණ එක ධානාංගයක් අඩු වෙනවා. ඒ තමයි විතරකේ නම් වූ ධානාංගය. ඒ කියන්නේ විතරකය කියන්නේ හරියට මේ වරුණ ටිකක් ගැඹුරින් විස්තර කරන්න ඕනේ. කෙටියෙන් කිව්වොත් මලකට බමරෙක් පැමිණීම වගේ විතරකය කියන්නේ. විචාරය කියන්නේ පැමිණි බමරා මල වටේ කීපවතාවක් කැරකෙනව වහන්න කලින්. අන්න ඒ වගේ අරමුණට බැස ගැනීම, අරමුණට පළමු කොට ප්‍රවේශ වීමට කියනවා විතරකය කියලා. ඒ ප්‍රවේශ වූ අරමුණ හඳුනා ගැනීමෙන් අනතුරුව ඒ බඳු ප්‍රවේශයක් නැතුව උනත් හුදු විචාරයෙන් අරමුණ තුල සිත පවත්වන්න පුළුවන්. අන්නේ තත්වයට ආවට පස්සේ ඒක දෙවන ධානය කියලා කියනවා. ඉතින් මේ පළවෙනි ධානයත් දෙවන ධානයත් උපදවාගෙන ඉන් අනතුරුව පුළුවන් එයාට ඒ ධාන සමාපත්තියෙන් නැගිටලා ඒ නිවත් වෙලා ඉවත් උන ගමම්ම වරුණ සමාධිය නැති වෙන්නේ නැහැ.
ඒ කියන්නේ දැන් ප්‍රථම ධ්‍යාන සමාධියට හෝ දෙවන ධ්‍යාන සමාධියට හෝ ඉන් ඉහළ තියෙන සමාධියකට හෝ සමවැදිලා ඉන් ඉවත් වුණාට පස්සේ අර තිබ්බ නිස්කාන්ත බව ඒ හිතේ තිබ්බ පුදුම සංසිඳීම බොහෝ වෙලාවක් පවතිනවා. බොහෝ වෙලාවක් පවතින. අන්නේ පවතින වෙලාවේ තමයි නාම ධර්ම, රූප ධර්ම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසන්නේ. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් විමසන්නේ. අන්නේම විමසනකොට තමයි එයාට ප්‍රථම මාර්ගය, ප්‍රථම ඵලය, ඒ කියන්නේ සෝවාන් මාර්ග ඵල ආදී මාර්ග ඵලයන් පහළ වෙන්නේ. ඒක තමයි මේ සමත පූර්වාංගම විදර්ශනාවෙන් මගඵල ලබන ක්‍රමවේදය. ඒ වගේම විදර්ශනා පූර්වාංගම සමතයට එනවා නම් වරුණ පළමු කොට මෙයා පටන් ගන්න විදර්ශනා කර්මස්ථානයකින්. ඒ කියන්නේ ධාතු කර්මස්ථානයක් හරි ආයතන කර්මස්ථානයක් හරි කුමකින් හෝ විදර්ශනා කර්මස්ථානයකින් පටන් අරගෙන ඒ ඔස්සේ නීවරණ ධර්ම සංසිඳ වෙමින් යනකොට එයාට සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය ඔස්සේ ගිහිල්ලා එයාට පුළුවන් ප්‍රථම ධ්‍යාන සමාධිය උපදවාගෙන නැවත වතාවක් එමගින් මාර්ගඵල ප්‍රතිවේදයේ පිණිස සමාධිය යොමු කරන්න. ඉතින් එනිසා දැන් මේ උපාසකතුමා අහපු ප්‍රශ්නේදී තේරුම් ගන්නට ඕන ප්‍රථම ධ්‍යානය, දෙවන ධ්‍යානය සහ මාර්ගඵලවල වෙනස තමයි ප්‍රථම ධ්‍යානාදී දේවල් ලෞකිකයි. මාර්ගඵල කියන්නේ ලෝකෝත්තර ධර්මතා. එතකොට ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන වලින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. ඒ කියන්නේ හිතට කෙලෙස් නැගගෙන ඒම නැති කරලා බොහෝ වෙලාවක් හිත පවත්වන්න දක්ෂ වෙනවා. මාර්ගඵල වලින් මුළුමනින්ම කෙලෙසුන් ප්‍රහාණය කරනවා. ඒක තමයි ඉතා කෙටියෙන් කිව්වත් වරුණ මේ ප්‍රශ්නෙට පිළිතුර. හොඳයි, මම හිතන්නේ දසුන් ඔබ අහගෙන ඇති. ඔබට හොඳ අවබෝධයක් ලබන්නට පුළුවන් විග්‍රහයක්, අනුශාසනාවක් අපේ හැමදෙරණ හස්සේ ලංකලේ. ස්වාමීන් වහන්සේ මෙයත් යොමු කරලා තිබෙන ගැටලුවක්මයි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරනවා කියන්නේ තමන් වහන්සේට උපස්ථාන කරනවා කියන අරුත සමාජෙ නිතරම කියනවා. එහි සැබෑ අර්ථය කෙසේද ස්වාමීන් වහන්සේ? ඒ අර්ථය තමන් වහන්සේට උපස්ථාන කරන්නන් ගිලනුන්ට උපස්ථාන කරන්නට පෙළඹෙනවායි කියන අර්ථයද, නැතිනම් එහෙම යොමු වුණු කෙනාගේ හිතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවන ගෞරවය නිසා, මෛත්‍රිය, මුදිතාව නිසා ඒ උපස්ථාන කරන්නට පෙළඹෙනවායි කියන අර්ථයද, නැතිනම් තමන් වහන්සේට උපස්ථාන කරනවා හා සමානයි කියන අර්ථයද? පින්වත් අරුණ, මේ උතුම් ධර්ම සාකච්ඡාව අහගෙන ඉන්න පින්වත් පිරිස මේ කාරණය මේ වචනයෙන්ම තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ තුන් ලොවක් සැනහූ ලෝකේ පහළ වෙන අසම සම උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේට උපස්ථානයක් කරන්නට යමෙකුට අවස්ථාව ලැබුණොත් ඒ වාසනාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එතකොට ඒ උතුමන් වහන්සේට කරන උපස්ථානයක් පසේ බුදු කෙනෙකුට කරන උපස්ථානයටවත් සමාන කරන්න බෑ. එතකොට සාමාන්‍ය ලෝකයේ කෙනෙක් ගිලනෙකුට කරන උපස්ථානේ බුදු කෙනෙකුට උපස්ථාන කළා හා සමාන වෙනවා කියලා වචනයක්, එහෙම නැත්නම් මතයක් තියෙනවා නම් ඒක ඊටාම වැරදි අදහසක්. ඒක දුර්මතයක් වරුණ. සමාජයේ තිබෙනවා. සමාජයේ තිබෙනවා. ඒක ඔබ වෙනස් කරගන්න. ඒ වගේම යමෙකුගේ එහෙම අදහසක් තියෙනවා නම් වෙනස් කරන්න. එතනදී බුදුරජාණන් වහන්සේ අදහස් කළේ මට උපස්ථාන කරනවා හා සමානයි කියන ඒ අදහස තුල ගන්නට තියෙන්නේ කුමක්ද? යෝ ගිලානස්ස උපට්ඨේය සෝමං උපට්ඨේය. එහෙමනේ දේශනා කළේ. ගිලනෙකුට යා මේ උපස්ථාන කරනවා නම් එයා මට උපස්ථාන කළා හා සමානයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් ගිලනුන්ට උපස්ථාන කරන්න අනුදැන වදාලා. පැවිදි වුණාට පස්සේ ස්වාමින් වහන්සේලාට වදාරනවා, මහණෙනි නුඹලාට අම්මා නැහැ තාත්තා නැහැ, දැන් පිහිට වෙන්න. නුඹලාම ඕනෝන්ට පිහිට වෙන්න. කෙනෙක් ගිලන් වුණාට පස්සේ අමතක කරන්න එපා. අතහැරලා දාලා ඉන්න එපා. නැගිටීම අනේ මේ ස්වාමීන් වහන්සේ කොයි වෙලාවෙද මේ රෝගයෙන් නැගිටින්නේ කියන බලාපොරොත්තුවෙන් උපස්ථාන කරන්න මහණෙනි. දිවිහිමියෙන් උපස්ථාන කළ යුතුයි. අන්නේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඕනෝන්ට උපස්ථාන කිරීමේ වටිනාකම. එනිසා භාග්‍යවතුන් වහන්සේ එහෙම පැනවීමක්, එහෙම අනුදැන වදාරීමක් සිද්ධ කළාට පස්සේ ඒ වචනේ යමෙක් පිළිගන්නවා. අහෝ බුදුරජාණන් වහන්සේ පවා ගිලන් උපස්ථානය ප්‍රශංසා කොට වදාලා. ආන්නේ ප්‍රශංසා කොට වදාළ බුද්ධ වචනයට මම අනුගත වෙමින් මම මේ ගිලනුන්ට උපස්ථාන කරනවා. අන්නේ ශීර්ෂයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ වචනයට ගරු කිරීමක් සිද්ධ වෙන නිසා තමයි එතන ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගිලනෙකුට උපස්ථාන කරාම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා හා සමාන වෙනවා කියන එක නෙමෙයි. ඒ ආනිසංස වශයෙන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උත්තම අනුශාසනාව යමෙක් දරා ගන්නවා නම්, පිළිගන්නවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානයක්. තවත් විදිහකින් කියන්නම්කෝ වරුණ, යම් කෙනෙක් ප්‍රතිපත්ති පූජාවේ, එතන ප්‍රතිපත්ති පූජාවක්නේ පැහැදිලිව තියෙන්නේ. ගිලනෙකුට උපස්ථාන කරනවා කියන්නේ එයාගේ ජීවිතේ කරුණාව, මෛත්‍රිය, මුදිතාව කියන මෙන්න මේ ගුණධර්ම කාය වාග් මනෝ කියන ద్వාරත්‍රයේම ප්‍රගුණ කරනවා. එහෙමයි. සැබවින් මේක ප්‍රතිපත්ති පූජාවක්. ආන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් භාග්‍යවතුන් වහන්සේ පිදීමක් එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ළඟට ගිහිල්ලා සිරිපා පියුම් සිඹලා, සිරිපා දෝවණය කරලා, දන් හැන්දක් පූජා කරලා ඒ කරන උපස්ථානයේ අස්සම සමයි.
ඒක මේ සාමාන්‍ය මනුස්සයෙකුට කරාට ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක කාටවත් පැහැදිලි දෙයක් නේ. ඒ නිසා ඒ වැරදි අදහස ඔබ වෙනස් කරගෙන අර විදිහට තේරුම් ගන්න. දයා සෝමරත්න මහත්මිය අපට යොමු කරලා තිබෙන ස්වාමීන් වහන්සේ ගිය සතියේ දේශනාවට සම්බන්ධ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අපි ශ්‍රද්ධාව මුලින්ම ඇති කරගන්නේ කෙසේද? කියන්නේ අහේතුකවමද ශ්‍රද්ධාව ඇති වෙන්නේ කියලා, ශ්‍රද්ධාව ඇති වෙනවද, ඇති කරගත යුතුද? ඇති කරගත යුතු නම් ඒ ඇති කරගත යුත්තේ කුමන හේතුවක් පදනම් කරගෙනද කියන කාරණේ තවත් විග්‍රහ කරලා දෙන්න කියලා එතුමිය විමසලා තිබෙනවා. පින්වත් වරුණ, බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි, කල්පකාලාන්තරයකින් මේ ලෝකේ භාග්‍යවත් වූ අරහත් වූ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. සෝ ධම්මං දේශේති, ඒ උතුමන් වහන්සේ මුලැමැදාග යහපත් වූ පාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. ගහපතිවා ගහපති පුත්තෝවා සෝ තං ධම්මං සුනාති. ගෘහපතිවරයෙක් වෙන්න පුළුවන්, ගෘහපතිවරයෙකුගේ පුත්‍රයෙක් වෙන්න පුළුවන්, උපාසකෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. හොඳට ශ්‍රවණය කරන මොනවද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? ආන්නේ ධර්මයේ ශ්‍රවණය කරාට පස්සේ සෝ තං ධම්මං සුත්වා සද්ධං පටිලබති. ආන්නේ ධර්මයේ ශ්‍රවණය කළා යා ශ්‍රද්ධාලාභය ලබනවා. කොහොමද ශ්‍රද්ධාලාභය කියන්නේ? එතන භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මයට හොඳට සවන් දීලා කරුණ නුවණින් විමසනකොට වැටහෙනවා මෙබඳු ධර්මයක් නම් මේ ලෝකේ නික්ලේශී උතුමෙකුට හැර දේශනා කරන්න බෑ. සැබෑම ජීවිතාවබෝධයක් ලැබූ කෙනෙකුට හැර දේශනා කරන්න බෑ. මේ ධර්මය තුල නුවණින් විමසිය යුතු කොටසක් පැහැදිලිවම තියෙනවා. වීරියෙන් වැඩි යුතු කොටසකුත් පැහැදිලිවම තියෙනවා. තම ජීවිතය තුළට ගලපාගත යුතු කොටසකුත් මේ ධර්මය තුළ පැහැදිලිවම පෙන්වලා තියෙනවා. එනිසා මේ ධර්මය අත්ආදීන කරගෙන යා යුතු ගමනක්. ඒ තමා මේ ධර්මය තුළට පැමිණිලා මේ ධර්මය තුළ තමා අධිපති බවට පත් වෙමින්, ඒ කියන්නේ මේ ධර්මය ප්‍රගුණ කරන්න තමාට පුළුවන්. මට පුළුවන් මේ ධර්ම මාර්ගයේ වඩන්න. මේක වෙන දෙවියන් කෙනෙක් හෝ ඒ කියන જાතියේ මෙවුම්කාරයෙක් හෝ කරවන දෙයක් නෙමෙයි. මෙතන සිද්ධ වන්නේ කුමක්ද? තමාගේ කාය වාක් මනෝ කියන ద్వාරත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ පැවැත්වීම තුළින් ජීවිතාවබෝධයක් ඇති කර ගැනීම. ඉතින් මෙන්න මෙහෙම වරුණ මේ ප්‍රතිපදාව තුළ යම් කෙනෙක් බුදුබණ අහලා ඒ ඔස්සේ නුවණින් විමසීමේදී එයාට භාග්‍යවතුන් වහන්සේ ගැන ඇති වෙන පැහැදීමට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ පැහැදීම ඇති වෙන්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්නම වෙනවා. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම ශ්‍රවණය කරලා නුවණින් විමසනකොට බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි කියලා වැටෙනවා. ධර්මයේ ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි කියලා වැටෙනවා. අහෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිස සුපටිපන්නයි උජුපටිපන්නයි කියලා මෙන්න මෙහෙම අවබෝධයකට එනවා. මෙන්න මෙහෙම පැහැදිලි විශ්වාසයකට එනවා. පැහැදිලි අදහා ගැනීමක් ඒ හදවත තුළ කරුණු සහිතව වරුණ කරුණු සහිතව ඇති වෙනවා. ඒ කියන්නේ කරුණු රහිතව නෙමෙයි. මෙන්න මේ කරුණු නිසායි මම බුදුරජාණන් වහන්සේ සරණ යා යුත්තේ. ආන්න එකට කියනවා වරුණ ශ්‍රද්ධාව කියලා. එනිසා ඒ උපාසිකා මහත්මිය හොඳට ධර්මයේ ශ්‍රවණය කරමින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් හොඳට මේ අපි කියා දෙන සවන් යොමු කරමින් ඒ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න බලන්න. ධර්මයේ හොඳට ප්‍රගුණ කරන්න. මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරන්න. එමගින් ශ්‍රද්ධාලාභය ලැබෙනවා. ඒ ශ්‍රද්ධාලාභය ඔබට සැබවින්ම අනුගාමික ධනයක් බවට පත්වේවි. එහෙමයි. සෝනස හිම තව දිගුවක් වශයෙන් තිබුණ ස්වාමීන් වහන්සේ එසේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඔබ වහන්සේ කළ විග්‍රහය වගේ දේශනාව අනුව මා නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරන විට දැසට කඳුළු වුණනවා, දරා ගන්නට බැරි ශෝකී ස්වභාවයක් හිතට දැනෙනවා. එහෙම ස්වභාවයන් පිළිබඳව පහදා දෙන්න කියලා තිතුමේ විමසලා තිබෙනවා. ඒ තමන් තුළ තිබෙන්නා වූ ගෞරවය නිසා දේ ඇති වෙන්නේ, ශ්‍රද්ධාව නිසා දේ ඇති වෙන්නේ. එය අහිතකර විදිහට කියන්නේ තමන් යම් ආකාරයකට ඕනාවට වඩා සංවේදී වෙලාද අන්න එහෙම කාරණාවකුත් එතුමිය විමසලා තිබෙනවා. අපිට බොහෝ දෙනෙකුත් එහෙම යොමු කරන ප්‍රශ්න තිබෙනවා බුදුගුණ සිහිපත් කරනකොට දැසට කඳුළු උනනවා කියලා. ඒ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධාව නිසාද එහෙම නැතිනම් තමන්ගේ සංවේදී භාවය යම් ආකාරයක ප්‍රකට වීමක් දේ තුල වෙන්නේ? කුමක් දේ තුල කුසලයක්ද වැඩෙන්නේ අකුසලයක් සිදු වෙනවාද? වරුණ යම් දවසක වරුණගේ කන් දෙකෙන් මේ ලෝකෙ දැනුමක් තේරුමක් තියෙන කාලේ බුදුරජාණන් වහන්සේ ගැන පණිවිඩය ඇහුවානේ. ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියලා. වරුණගේ හිතේ පැහැදීමක් ඇති වුණානේ. භාග්‍යවතුන් වහන්සේ අනන්ත ගුණෙන් යුක්ත අපි හැමෝටම වරුණගේ අම්මට වඩා තාත්තට වඩා භාග්‍යවතුන් වහන්සේ තමයි වරුණට පිට උනේ කියන එක වරුණ පිළිගන්නවානේ. එහෙමයි සර්. අපිටත් ඒ කඳුළු එන අවස්ථාව වෙනවා. කඳුළු වෙනවානේ දැන්. වරුණ මේ ලෝකෙට බිහි කරපු අම්මට වඩා තාත්තට වඩා වරුණ ඔය ඇස් දෙකෙන් දැකපු නැති බුදුරජාණන් වහන්සේටනේ අප්‍රමාණ ගෞරවයක් තියෙන්නේ. නිකන් හිතන්නකෝ මේ මමත් එහෙමයි. මේ ලෝකේ හැමෝම එහෙමයි වරුණ.
මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට වඩා අපි වඳින්නේ භාග්‍යවතුන් වහන්සේට. ඇයි මේ? අනන්ත ගුණය නිසා. වරුණ ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියා කියන ආරංචියට මන්නම් තාම කලාන්තේ හැදිලා වැටුනේ නැහැ. ඒ දුක දරා ගන්න බැරුව මට තාම එහෙම දෙයක් වෙලා නැහැ. මම අහලත් නැහැ මේ ජීවත් වන කාලේ බුදුරජාණන් වහන්සේ අහෝ මේ ලෝකෙට පහළ වෙලා පිරිනිවන් වැඩියානේ කියන ඒ ආරංචියට සීසුන් වෙලා හැඬු කඳුලින් වැටිච්ච එක්කෙනෙක්වත් ඉන්නවා. හැබැයි වරුණ එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ දිව්‍ය ලෝකේ දෙවිවරු දෙවඟනුන් හරියට කපපු කෙසෙල් කඳන් වැටෙනවා වගේ හඬාගෙන බිම වැටුණා කියනවා. එහෙමම. එතකොට එහෙම දරුණා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණය. වරුණ යම් කෙනෙකුගේ හදවතට බුදු ගුණයක් සිහි වෙද්දී දැසට කඳුලක් එනවා නම් සතුට වෙන්න මා හිත තුළ බුදු ගුණය තාම ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඉදිරියේ මට ඉබ්බන්දු සංවේදී භාවයක් තියෙනවා. වරුණ ඒක ඊටාම වටිනවා. සොයනස් අවසර දැන් අජාසත් රජතුමාට ස්වාමීන් වහන්සේ ඔය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවායි කියන ආරංචිය කන වැකිනකොට බෙහෙත් ඔරුවක ගිල්වා එතුමන් සිහිසුන් වුණායි කියලා තිබෙන කාරණාවෙදිත් ඒ කාරණාවමද සිහිපත් වෙන්නේ අපට. ඔව් වරුණ. එතන කාශ්‍යප මහා රහතන් වහන්සේ පිරිනිවන් වැඩිහාම ඒ ආරංචියට අජාත සත්තු රජතුමා ඒ විදිහටම සිහිසුන් වුණා. එතකොට වරුණ ඒක තමයි ඒ හැඟීම බලවත් හැඟීම බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් ප්‍රේමයක් ඇති කරගන්න කියන වරුණ. ඒ වචනම තියෙනවනේ ශ්‍රී සද්ධර්මයේ තුල. එතකොට එහෙම තිබියදී එහෙම ආදරයක් ප්‍රේමයක් මේ ලෝකෙ වැඩිපුරම අපි එහෙනම් ආදරය කරන්නේ කාටද? ඔය කියන සරාගී ආදරයක් නෙවෙයිනේ. භාග්‍යවතුන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන් තරම් හදවතින් සමීප වෙන්න. ඒ සිරිපා පියුම් සෙවණෙම ඉන්න බලන්න. එතකොට හදවතත් උනුවේ සිතත් උනුවේ හිතට කෙලෙස් එන්නේ නැහැ. ඒ මොහොතේ බලවත් ශ්‍රද්ධාවක් හිතේ ඇති වෙනවා. ඒකම තමයි දවසක යාට උපනිශ්‍රේ වෙන එක ධනයක්. ඒ නිසා කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේක අධික සංවේදී වීමක් මේක මේ මානසික වැරදි ස්වභාවයක් කියලා මේක බලවත් විවේචනයක්. එහෙම විවේචනය වලට ඉක්මන් වෙන්න එපා. මේන් අදහස් ගන්නේ බුදු ගුණ සිහි කර කර කඳුළු හලහලා ඉන්න කියන එකම නෙමෙයි වරුණ. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනකොට ඔබේ හදවත උණු වෙනවා කියන්නේ ඔබට ඒ ගුණය දැනෙනවා. ඒ කියන්නේ ඔබට මේ බුද්ධානුස්සති භාවනාව වැඩෙනවා. ඒ භාවනාව වැඩෙනකොට වරුණ තව ටිකක් ඉස්සරහට යද්දී ඒ කඳුළු එන ගතියක් නතර වෙලා ඊට පස්සේ ඊටා ගැඹුරු සමාධියකට ටික ටික යන්න පුළුවන්. ඒක තමයි ආරම්භය. ඒක තමයි ප්‍රවේශය. එනිසා අපි සතුටු වෙන්න ඕනි. අපේ මේ මස් ඇස් දෙකෙන් ඒ බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරි වුණාට අපි සිත් ඇසින් සිත් නෙතින් ඒ බුදුරජාණන් වහන්සේ දකිනකොට අපට අපේ දැසට කඳුලක් එනවා. කොච්චර සතුටට කාරණයක්ද? එහෙමයි සවනස. සවනස මෙහත් යොමු වුණු ප්‍රශ්නයක්මයි මේ සමාජයේ අපට විවිධාකාරයෙන් යොමු වෙන ගැටලු තිබෙනවා. ඒවා අතර මෙවැනි ගැටලු ඉදිරිපත් වූ විට ඔබ වහන්සේලා ලබා දෙන අනුශාසනාව සැබවින්ම ඔවුන්ගේ යම් ආකාරය තිබෙන්නා වූ මතය හරිද වැරදිද කියලා විමසා බලන්නට සහ නිවැරදි දැක්මක් ඇති කරගන්නට හේතු සාධක වේවි. ස්වාමීන් වහන්සේ ඇයි අපිට වෙනම දහමක් හදාරන්නට බැරි, යොමු වෙන්නට බැරි? ඒව විමර්ශනය කිරීම වරදක්ද? එම ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රතික්ෂේප කළ යුතුද කියලා අපට ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ අන්‍ය ආගම්වල අන්‍ය ශාස්ත්‍රඥ වහන්සේලා අපි ප්‍රතික්ෂේප කළ යුතුද? එවැනි ධර්මයන් එවැනි ආගම පිළිබඳව විමර්ශනය කිරීමක් සොයා බැලීමක් යොමුවීමක් කිරීම වැරද්දක්ද? බෞද්ධ ශ්‍රාවකයන්ට කියන ප්‍රශ්නයයි ඒ තුල ගොඩනගලා තිබෙන්නේ. වරුණ බුදුරජාණන් වහන්සේ කියන්නේ අස්සම සම ප්‍රඥාවක් හිමි උතුමන් වහන්සේනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ සමස්ත ආගමික ඉගැන්වීම් සමාලෝචනය කරමින් වදාළ දේශනා ගණනාවක් තියෙනවනේ. ඔය තිත්තායතන වගේ සූත්‍රවල මේ ලෝකේ ඇතිතාක් පහළ වූ ඉගැන්වීම් අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයට අයිති. ඉගැන්වීම් ඊ타ත්ම නුවණින් ප්‍රඥාවෙන් ශ්‍රාවකයෙකුට විමසන්න සලස්වලා තියෙනවා. මම කෙටියෙන් කියන්නම් කරුණ. ඇතම් කෙනෙක් කියනවා ඔබ මාමවල තියෙන්නේ බ්‍රහ්මයා කියලා. එතකොට ඔය ඉගැන්වීම පිළිගත්ත කෙනෙකුට වීරිය වඩලා සතිය දියුණු කරලා සමාධිය වඩලා යමක් ලබන්න පුළුවන්ද බැයිද කියලා අහනවා. පැහැදිලිවම බෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද බ්‍රහ්ම කැමැත්තට දේව කැමැත්තට හැමදේම සිද්ධ වන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදානවා තව කොටසක් ඉන්නවා මේ ලෝකේ. ඒ කොටස කියන හැමදේම සිද්ධ වන්නේ අදිච්ච සමුප්පන්නව හේතුකව අප්‍රත්‍යව. හේතුවක් නැහැ ඵලයක් නැහැ. එහෙම හිතුවොත් වරුණ අපි කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතයක් කළා කියනවා මේ නිකන් සිද්ධ වුණා කියලා. පිළිගනිද මේ සාමාන්‍ය මනුනීතියෙන්වත්? කවුරු හරි කෙනෙක් හොරකම් කළා මේ ඉබේ සිද්ධ වුණා මේක. පිළිගන්න සෝදානම්ද? ඕන සමාජ ඕන ආගමික දර්ශනයක් තුළ පිළිගන්න කැමතිද? පිළිගන්න කැමති නැහැ. එහෙනම් ඒක ප්‍රායෝගික නැහැ. ඒක මුසාවක් කියන එක කියනකොටම තේරෙනවනේ වරුණ. ඊළඟට තව කොටසක් කියනවා හැමදේම සිද්ධ වන්නේ පෙර කරපු කර්මයෙන්. වරුණ කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතයක් කළා මේ කරන්න දෙයක් නැහැ. පෙර කරපු කර්මයෙන් සිද්ධ වුණේ. පිළිගන්න කැමතිද කවුරුවත්? වැරදි කාම සේවනයක් කළා හොරකමක් කළා. ඇයි ඔබ කළේ?
පෙර කරපු කර්මයට. මේක පිළිගන්න මේ සාමාන්‍ය ලෝකේ කෙනෙක්වත් කැමති නැහැනේ. ඉතින් වන්න මෙන්න මේ කියපු කොටස් තුනට මේ ලෝකයේ ඇති සියලු දර්ශන ඇතුළත් වෙනවා. මේ මූලික කොටස් තුනට මේ ලෝකයේ ඇති සියලු ඉගැන්වීම් අතීත වර්තමාන අනාගත. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දර්ශනයක් පෙන්වනවා. මහණෙනි මම පෙන්වා වදාරන ශ්‍රී සද්ධර්මයේ මෙන්න මෙහෙම දෙයක්. නුඹලා වීරිය වඩමින් සතිය වඩමින් මෙන්න මේ පාරේ ගියාම නුඹලට මෙන්න මෙහෙම ඥාන දර්ශනයක් පහළ වෙනවා. කුමක්ද ඥාන දර්ශනය? නුඹලට පහළ වෙනවා මේ මාර්ගයේ ගියාම නුඹලා පෙර සංසාරේ ආපු ගමන දැකීමේ නුවණ. පුබ්බේ නිවාසානුස්මති ඥානය නුඹලට පහළ වෙනවා. හැබැයි මෙන්න මෙහෙමයි ගමන් කරන්න ඕන. වරුණ දැන් මේක මේ නුවණ තියෙන කෙනෙක් සවන් දිය යුතුද නැද්ද? පාර පෙන්නනවා, කරන්න ඕනේ දේ කියනවා, ලැබෙන ප්‍රතිඵලය දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ පාරේ ගියාම ඔන්න චුතූපපාත ඥානෙ පහළ වෙනවා. ඉපදී ඉපිද සත්වයන් මෙරි මෙරි යන හැටි දකින්න පුළුවන් තමන්ගෙම නුවණින්. භාග්‍යවතුන් වහන්සේ කියන නිසා විශ්වාස කරගන්න කියන එක නෙමෙයි කියන්නේ. එතකොට මේ මාර්ගයේ මනාව පෙන්වනවා. යන හැටි කියනවා. බාධක මග හරවාගෙන ඵලය ලබන හැටි අනුකම්පාවෙන් දේශනා කරනවා. නුවණ තියෙන කෙනෙක් සමන් දිය යුතුද නැද්ද? සමන් දිය යුතුයි. ඔය විදිහට වරුණ බුදුරජාණන් වහන්සේගේ මුළු මහත් ඉගැන්වීමම ඊටාම ප්‍රඥාවෙන් ඕනෑම කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන්. එතකොට මෙහෙම ඉගැන්වීමක් තමයි තථාගත ධර්මය කියන්නේ. මේ ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයෙකුට මම නම් හිතන්නේ මේ ලෝකේ තියෙන මේ දේවල් පොත්පත්වල ලියවිලා තියෙන ඒ වගේ දේවල් ඉගෙන ගන්න උවමනා වෙයි කියලා. හැබැයි වරුණ කෙනෙක් කැමති නම් ඒව අධ්‍යයනය කරා කියලා අපට ප්‍රශ්නයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔහුට චෝදනා කරන්නේ දැන් කේසමුත්තිය නැත්තම් කාලාම සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ අහනුනේ කාලාමයන්ගෙන් මේ ගමට කවුද එන ආගමික නායකවරු මොනවද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ ඇත්තටම විවිධ විදිහේ දෘෂ්ටි වලට සමහරු අන්දමන්ද වෙලා හිටියනේ වරුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලානේ කාලාමේනේ මම නුඹලාට මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. ඔය කවුරුවක් කියන දේ හරිද කවුරුවක් කියන දේ වැරදිද? ඕවා හොයා ඉන්නේ මෙන්න මේ ක්‍රමයේ යන්න මෙන්න මේ පාරේ යන්න. එතකොට ඇත්තට මේ අත්ව පිළිගත් ඊළඟට අවසාන සුභද්ද නම් වූ ඒ උතුමන් වහන්සේ අවසානයේ පැවිදි වෙද්දී ඇවිල්ලා අහනෝනේ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක්. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝනේ ඉදේව පඨමෝ සමනෝ ඉදේව ဒ ුතියෝ සමනෝ ඉදේව තතියෝ ඉදේව චතුත්ථෝ සමනෝ කියලා. ශුඤ්ඤා පරප්පවාදා සමනේහි යන්නේ මේ ලෝකෙ දෙන සසු සියලු ඉගැන්වීම් සියලු ප්‍රවාදයන් ශ්‍රමණයන්ගෙන් තොර වූ හිස් ප්‍රලාපයන් කියන එක එකෙන් කියවෙන්නේ. මේක විවේචනයක් නෙමෙයි. මේක තමයි ඇත්ත මේ ਸਰවඥ බුදුවරයෙකුගේ සරණටපත් වෙලා ඉන්න කෙනෙක් වෙන වෙන දේවල් හොයන්නට යනවා නම් එතන හිතන්නට ඕන වරුණ. එනිසා මේ මම හිතන්නේ මේ ජීවත් වෙන තියෙන පුංචි කාලේ ඉන්දියා ඉතිහාසයේ මා අධ්‍යයනය කරලා තියෙන අතීතයේ බැලුවොතින් දැනට ශේෂ වෙලා ඇති අඩුම තරමින් 1000කට ආසන්න විවිධ ආගමික ඉගැන්වීම් වරුණ. මේ අද වෙනකොට ශේෂ වෙලා තියෙන පොත්පත්වල ලියවිලා තියෙනවා. ඕවා ටික ඔක්කොම කියවලා මිනිස්සෙක් ඉගෙන ගන්න කිව්වොත් මේ මිනිස්සට අඩුම තරමින් සමතයක් වඩා ගන්න කාලයක් ඉතුරු වෙයිද? දානයක් පූජා කරගන්න කාලයක් ඉතුරු වේද? එහෙමයි සොස්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් අන්‍ය ආගමිකයන් අන්‍ය ජාතිකයන් අපි ප්‍රතික්ෂේප කළ යුතුයි කියන කාරණේ නෙමෙයි ඔබ වහන්සේ මේ සිහිපත් කරන්නේ. දැන් සමහරු එහෙම අර්ථයක් ගන්නන ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ අය අපි ප්‍රතික්ෂේප කරන්න ඕන, ද්වේෂය ඇති කරගන්න ඕන, එයාලට එරෙහිව කටයුතු කරන්න ඕනයි කියන හැඟීම නෙමෙයි මේ තියෙන්නේ. වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ හරස් කීතකින් අපව ඉරද්දි පවා ඉවසගෙන ඉන්න කියලා. එහෙනම් ඉතින් අනිත් අයත් එක්ක ගැටෙන්න යන්න කියලා කිසිම තැනක දේශනා කළා නැහැ. මොන ආගමිකයෙක් සමගවත් ගැටීමක් ඇති කරගන්න අවශ්‍යම නැහැ. ගැටීම තුළ පළමු කොට තමන්ගේ හිතෙන දෝෂය වෙන්නේ. ඒ නිසා ආගමික මතවාදත් එක්ක ගැටෙන්න පැටලෙන්න අපට කාලයක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා වරුණ. කවුරු හරි කෙනෙක් අපට චෝදනා කරනවා නම් බුදුරජාණන් වහන්සේට හෝ ධර්මයට හෝ සංඝ රත්නයට චෝදනා කරනවා නම් අපි ඒ චෝදනාව හොඳට සවන් දීලා කරුණු සහිතව ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන වරුණ. ද්වේෂයෙන් නෙමෙයි, දඬු මුගුරු අවියායුධ අතට අරන් නෙමෙයි, ඊටාම කරුණාවෙන් මෙන්න මේ කාරණේ නිසා ඔය කියන එක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධයි අපි යෝග පිළිගන්නේ නැහැ කියලා කරුණු සහිතව ඒ චෝදනාව ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් සමග ගැටුම් ඇති කරගන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි. ඒ වගේම වරුණ මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සමගි වෙන්නට ඕනනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමන්ගේ උරුමය ආරක්ෂා කළ ඉදිරි පරම්පරාවට දෙන්නත් ඕනනේ. ඒ උරුමය ආරක්ෂා කර ගැනීමේ නාමයෙන් බෞද්ධයන් එකම තැනක ලේහලාගෙන තියෙනවද මේ ලෝකේ? කවදාවත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නාමයෙන් මේ පොළොවේ යුද කලකෝලහල කිනි ඇවිලිලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපේ දේ විනාශ කරන්න කවුරු හරි කෙනෙක් ආවට පස්සේ අපේ මුළු වර්ගයම විනාශ කරන්න කවුරු හරි කෙනෙක් සැහැසි වුණාට පස්සේ අන්න ඒ වගේ වෙලාවට රජතුමාගේ යුතුයකම ඉෂ්ට කළා. භික්ෂුවගේ යුතුයකම ඉෂ්ට කළා.
ඊළඟට ගිහියත්ෝ ගිහියත්තන්ගේ යුතුයකම් ඉෂ්ට කළා. ඒක යුද්ධයක් කල කෝලහලයක් නෙමෙයිනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාමයෙන් අරගල කවදාවත් ඉතිහාසය ඇති වුණෙත් නැහැ. අද ඇතිවන්නේත් නැහැ, අනාගතය ඇතිවන්නේත් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනි වරුණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තුල ත්‍රස්තවාදයක් කියලා එකක් ඉතිහාසයේ තිබුණෙත් නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. එනිසා හොඳට මතක තියාගන්න අපේ කිසිම භික්ෂුවක් වරුණ දැකලා තියෙනවද අතට පොළු අරගෙන කඩු අරගෙන කතා කරනවා. වචනෙන් ටිකක් සරලට කතා කරනවා වෙන්න පුළුවන්. මම ඒකත් අනුමත කරනවා කියන එක නෙමෙයි වරුණ මම මේ කියන්නේ. එහෙමයි. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය හෝ ශාසන ප්‍රතිපදාව හෝ එහෙම නිර්දය විදියට කවුරු හරි කෙනෙක් විවේචනය කරනවා නම් ඒ උරුමේ නැත්තර නැති කරලා දානවා නම් පළමු කොට හිත උණු වෙන්නේ මහා සංඝරත්නේ. හේතුව තමයි සිංහල ජාතිය ඉෂ්ට දේවතාවරු වෙන්නේ මහා සංඝරත්නේ. එනිසා මහා සංඝරත්නේ යම් කාලයක ඔබේ ගොළු වෙලා තියෙන සවන් විවර කරන්න, පිය වෙලා තියෙන දැස විවර කරලා පෙන්වන්න මෙන්න ඔබට අනතුරක් තියෙනවා කියලා. සැරෙන් කිව්වත් මුදිතාවෙන් මෘදුව කිව්වත් ඔබ කවදාවත් ඒකට ගැටෙන්න යන්න එපා. එනිසා මහා සංඝරත්නය කියන්නේ එහෙම පිරිසක්. හැබැයි කිසිම තැනක අයිතියක් නෑ අපට සෙසු කිසිම ආගමිකයෙකුට වචන මාත්‍රයකින් මේ නිර්දය විදියට අභූතයෙන් චෝදනා කරන්න. හැබැයි අපව විවේචනය කරමින් අපට නිර්දය විදියට අනුකම්පාවකින් තොරව අපව විවේචනය කරනවා නම් අපි එතෙන්දී සානුකම්පිතව සවන් දීලා ප්‍රඥාවෙන් පිළිතුරක් ලබා දෙනවා. ඒකට අපිට පැහැදිලි අයිතියක් මේ ලංකා භූමිය තුල තියෙනවා වරුණ. මතක තියාගන්න මේක බුදුරජාණන් වහන්සේගේ සිරිපාභියස දහවතාවකට ආසන්න ප්‍රමාණයක් පූජා ලැබුව භූමියක්. ඉතින් එවැනි භූමියක ඉපදෙන්න ලැබීමත් වාසනාවක්. ඒ ඉපදින්න ලැබුණු වාසනාව එලෙසින්ම පවත්වා ගැනීමට අපි කරන කටයුතු. නැත්නම් අපේ හිතේ හික්මීම. ඔබ වහන්සේ සිහිපත් කළා වගේ හිත මුල් වෙනව හැම තැනකදීම ඒ මුල් වෙන තැනදී ද්වේෂයද, වෛරයද, ක්‍රෝධයද, නැත්නම් මෛත්‍රියද, මුදිතාවද, කරුණාවද අපේ හිතේ තියෙන්නේ කියන කාරණේ අපි විසින්මයි බැලිය යුත්තේ. ඒ සඳහා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මේ වගේ අනුශාසනා ලබන්නට වාසනාව උදා වෙලා තිබෙන්නේ. ඉතින් ඒ බණ අහපු ඇත්තෝ විවිධ ප්‍රශ්න ගැටලු ඉදිරිපත් කරනවා. ඒ අයට අපිට සිත්නෙත් අසුපුව තුල පුළුවන් ආකාරයේ ලැබෙන කාල වේලාව අනුව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබා දෙන්නට අපි කටයුතු කරනවා. අදත් ඒ උතුම් අවස්ථාව තමයි මේ දෙවන පැය තුලදී සිත්නෙත් අසුපුවේ ධර්මානුශාසනාවෙන් පසුව ධර්ම සාකච්ඡාවේදී ලැබෙන කාලයේදී අපි ඔබට ලං කරන්නට යෙදුනේ ගිය සතියේදී. ඒ වගේම ඊට කලින් අපිට යොමු කරලා තිබුණු ප්‍රශ්න බොහොමයක් තිබුණා. අපි ගෞරවනීය රාද ස්වාමින් වහන්සේගෙන්ම මේ සඳහා පිළිතුරක් ලබා දෙන්නට කියලා මම හිතනවා. මම විශ්වාස කරනවා උන්වහන්සේ දීර්ඝව අනුශාසනා කරන නිසා, ඒ කාරණාව විග්‍රහ කරන නිසා බොහෝ ශ්‍රාවකයන් කැමැති ඇති විග්‍රහය තුල Tamanගේ ඒ තිබෙන ගැටලුවට විසඳුමක් ලැබෙන්න, නැත්නම් Tamanගේ තිබෙන ගැටලුව හරි හැටි පහදාගෙන අවබෝධ කරගෙන පිළිතුරක් ලැබුවාය කියන හැඟීම දැනීම වුන් තුල ඇති. ඒ තුලින් ඔවුන්ගේ ශ්‍රද්ධාව තවත් වැඩි වේවි. බුදුරජාණන් වහන්සේ කෙරෙහිම අචල වූ ශ්‍රද්ධාවක් ඇතිවන්නට යම හේතුවක් බවට පත් වේවි කියලා විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ අපට සමුගන්න අවසර අද දවස තුලදී ඔබ වහන්සේ පහදා දුන්නේ අපේ ශ්‍රාවකයන්ගේ ගැටලුයි වැඩි වශයෙන්. ඒ නිසා ඒ ශ්‍රාවකයන් අද සතුටටපත් වෙනවා ඇති. ඔබ වහන්සේ මේ ලබා දුන්නු අනුශාසනාවෙන් මට සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගයේ තවත් ඉදිරියට යන්නට ශක්තියක් ලැබුණාය කියලා. ඉතින් මේ රැස් කරපු සියලු කුසල් ඔවුන්ගේ සිතින් අපිද අපේ සිතින් ඔබ වහන්සේට අනුමෝදන් කරන, ඔබ වහන්සේ කරන සියලු සත්කටයුතු සාර්ථකව තවත් ඉදිරියට කරගෙන, ධර්ම ප්‍රචාරණ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන අපි වැනි අසරණ වුණු ජනතාවට ධර්ම මාර්ගයේ පහදා දෙන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. මම අනුමෝදන් වෙනවා පින්වත් වරුණට, net fm කාර්ය මණ්ඩලයේ හැම දිනාටම, අතිපූජනීය මහා සංඝරත්නයට, සුවහසක් ශ්‍රාවක හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලබාගෙන උතුම් ධර්මයේ සැනසීම ලබන්නට වාසනාව පෑදේවා කියලා මම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ප්‍රාර්ථනාවත් සමගින් අද අපි සිත්නෙත් අසපුවෙන් සමුගනිමු. නැවතත් අපට ලබන සතියේදී මෙවැනිම ඔබේ දහම් ගැටලුත් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දෙමින්, ඒ දහම් ගැටලු වලට පිළිතුරු අනුශාසනා ලබා දෙමින් ඔබට සිත්නෙත් අසපුව සමීප කරවන්නට හැකියාවක් ලැබේවි. අපි ඔබට ආරාධනා කරන එවැනි ගැටලු තිබෙනවා නම් තවත් ඉදිරියට අපට යොමු කරන්න. net fm තැපැල්පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිනය තිබෙනවා. අනිත් පසින් දුරකථනයට කතා කරලා ආයතනයේ ඔබට ගැටලුව යොමු කරලා ඉදිරිපත් කිරීමේ අවකාශයක් තිබෙනවා වගේ සිහිපත් කරමින් අද වැඩසටහනින් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.